ආයුබෝවන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. අපි අද සාකච්ඡා කරන්නේ රටවල් පහ සම්බන්ධයෙන් අහලා තියෙන ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. අපි ඒක නෙවෙයි කරන්නේ, ඒක පැනලා එහාට යනවා. හේතුව මේ රටවල් පහ සම්බන්ධයෙන් තීරි පාඩම තව ටිකක් රටවල් තුනක් ගැන කරන්න තියෙනවා අපිට. ඒ නිසා අපි ඒක නෙමෙයි, අපි යනවා කෙලින්ම 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඔව් 1978 ව්‍යවස්ථාව ඇසුරින් කියන ප්‍රශ්න පත්‍රය අපි කතා කරන්නේ. නිර්දේශිත රටවල ආණ්ඩු ක්‍රම කියන පේපර් එක මදකට තියලා ඉදිරියට යන්නේ. තීරි පාඩම ඉවරච්චාම අපි මේ ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරමු. වල කරලා තියෙන්නේ මේව නේද? ඔව් ඉදිරියට තියෙනේම කරන්න. ඉතින් කරලා ඉවර කරන්න. ඒතර පහසුයි යාළුවට. හරි, අපි කතා කරමු අද 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා. ඒකේ පළවෙනි එක අපි කතා කරන්නේ. හැබැයි මේකේ ව්‍යුහගත ප්‍රශ්න ටික නම් හදලා තියෙන්නේ 78 ව්‍යවස්ථාවෙන් විතරක්ම නෙමෙයි. ඔව් අපිට 78 ව්‍යවස්ථාව ඇසුරින් අංක 1 සිට 15 දක්වා ප්‍රශ්න වලට දී ඇති ප්‍රකාශ අතරින් සාවද්‍ය ප්‍රකාශය හෝ අඩුවෙන්ම අදාළ වන ප්‍රකාශය තෝරා වරහණ තුල ඇති හිස්තැන මත ලියන්න කියලායි කියන්නේ. දැන් මේ 78 ආණ්ඩු ක්‍රමය අතිශයින්ම වැදගත් වෙනවා. ඒකට හේතුව බහුවර්ණ ප්‍රශ්න 6ක් විතර වගේ ආසන්න වශයෙන් 78 ව්‍යවස්ථාවෙන් අහනවා. එතකොට මේ ප්‍රශ්න අහන්නේ අර සංශෝධන සහිතව. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයත් අන්තර්ගතවයි මේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා සංශෝධන පිළිබඳව ඊටාම හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්නත් ඕනේ. සමහර කාරණා සම්බන්ධයෙන් තියෙන ගැටලු මේ පේපර් සාකච්ඡා කරනකොට निराකරණය කරගන්න ඔයාලට පුළුවන්කම ලැබෙවි. හරි, අපි බලමු එකේ ඉඳන් 15 දක්වා අපිට තෝරන්න කියනවා. අඩුවෙන්ම අදාළ වන ප්‍රකාශය, එහෙම නැත්නම් සාවද්‍ය ප්‍රකාශය. 1978 ව්‍යවස්ථාවේ නවාංග ලෙස සැලකිය හැක්කේ. ඒ කියන්නේ මීට පෙර කිසිම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක අන්තර්ගත නොවුණු නමුත් 78 ව්‍යවස්ථාවෙන් ප්‍රථම වතාවට හඳුන්වා දෙන ලද යම් යම් ලක්ෂණ තියෙනවා. අන්න ඒව පිළිබඳවයි ඔයාලගෙන් අහන්නේ. අපි බලමු මේ නවාංග නොවන එක මොකක්ද කියලා. සමානුපාතික ක්‍රමයේ යටතේ පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම. මෙච්චර කාලයක් පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වුවේ සරල බහුතර නියෝජන ක්‍රමයේ යටතේ. සමානුපාතික නියෝජන ක්‍රමයේ යටතේ മന്ത്രിවරුන් තෝරාපත් කිරීම ප්‍රථම වතාවටයි 1978 ව්‍යවස්ථාව යටතේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක නවාංගයක් බවට පත් වෙනවා. විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත කිරීම. ජනාධිපති ධූරයක් මීට පෙර තිබුණා. හැබැයි විධායක ජනාධිපති ධූරයක් ස්ථාපිත වෙලා තිබුණේ නැහැ. නිසා විධායක ජනාධිපති ධූරයක් ප්‍රථම වතාවටයි 78 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත වෙන්නේ. බුද්ධ ආගමකට ප්‍රමුඛ තැනක් හිමි කර දීම. 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 6 වෙනි වගන්තියේ සඳහන් වෙනවා බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානය දෙනවයි කියලා. 1978 ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ ඒ කාරණය එලෙසින්ම සඳහන් වෙනවා. එතකොට ඒක නවාංගයක් වෙන්නේ නැහැ. ඒක 1970
දෙක ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දෙන ලද කාරණයක්. හතරවෙනි ප්‍රකාශයෙන් කියනවා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දීම. 72 ව්‍යවස්ථාව යටතේ අයිතිවාසිකම් හඳුන්වා දුන්නට ඒවා ආරක්ෂා කරන යාන්ත්‍රණයක් හඳුන්වා දුන්නේ නැහැ. 78 ව්‍යවස්ථාවෙන් තමයි ඒක පළවෙනි වතාවට කරන්නේ. ඒ නිසා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය කියන එක 78 ව්‍යවස්ථාවේ නවාංගයක් වෙනවා. ජනමත විචාරණ ක්‍රමයේ ප්‍රථම වතාවට 1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වලා දෙන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ සාවද්‍ය හෝ අඩුවෙන් අදාළ වන ප්‍රකාශය වෙන්නේ තුන්වන ප්‍රකාශය. ඒ කියන්නේ පිළිතුර වෙන්නේ අංක 3. ඊළඟට ප්‍රශ්න අංක 2 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා හරි අපි යමු ප්‍රශ්න අංක 2ට 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා වක්‍ර මහජන ඡන්දයකින් තෝරාපත් කර ගනී. ඔව් වක්‍ර මහජන ඡන්දයක් කියලා කියන්නේ ජනතාව ජනාධිපති අපේක්ෂකයාට ඍජුවම ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් ඉන්දියාවේ ජනාධිපතිවරයාව තෝරගන්නේ ජනතාව විසින් තෝරගන්න මහජන නියෝජිතයන් විසින්. ජනතාව මහජන නියෝජිතයන් තෝරගෙන තිනවා මහජන නියෝජිතයන් විසින් ජනාධිපතිව තෝරගන්නවා. එතකොට ඒක වක්‍ර ඡන්ද ක්‍රමයක්. ඇමරිකාවේ තියෙන මේ ක්‍රමයට ඡන්ද විද්‍යාලය කියලා විශේෂිත මණ්ඩලයක් ඉන්නවා. ඒකේ ඉන්නවා සමාජිකයෝ 538 දෙනෙක්. ඒ 538 දෙනාව තෝරගන්නේ ජනතාව. 538 දෙනා විසින් ජනාධිපතිව තෝරගන්නවා. එතකොට ඍජුවම ජනතාව ඡන්දය ප්‍රකාශ කරලා නැහැ. නමුත් ලංකාවේ එහෙම ක්‍රමයක් නැහැ. ලංකාවේ ජනතාව නැත්නම් ඡන්දදායකයෝ කෙලින්ම ඡන්ද පොරට ගිහිල්ලා කතර ගහන්නේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරියේ. ඒ කියන්නේ කෙලින්ම තෝරා ගැනීමට සම්බන්ධ වෙනවා. නිසා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඍජු මහජන මැතිවරණයක්. වක්‍ර ඡන්ද ක්‍රමයක් නෙමෙයි ඍජු මහජන මැතිවරණයක් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමනම් මේ පළවෙනි ප්‍රකාශය වැරදි. යම් තැනැත්තෙකුට ජනාධිපති වශයෙන් තේරීපත් විය හැක්කේ දෙවරක් පමණි. දැන් මේ සම්බන්ධයෙන් විවිධ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා. දැන් මෙතන බලන්න අපෙන් අහන ප්‍රශ්නේ අපෙන් අහන්නේ නැහැ 1978 මුල් ව්‍යවස්ථාවද එහෙම නැත්නම් වර්තමාන 1978 ව්‍යවස්ථාවද එහෙම අහන්නේ නැහැ. අපෙන් අහන්නේ පොදුවේ 78 ව්‍යවස්ථාව කියලා අහන්නේ. එතකොට දැන් මේ 78 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා ධූරය දරන අවස්ථා ගණන සම්බන්ධයෙන් විවිධ වෙනස්කම් සිද්ධ වුණා. මුල් ව්‍යවස්ථාව මගින් ජනාධිපතිගේ ධූර අවස්ථා ගණන දෙකකට සීමා කරලා තිබුණා. පස්සේ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒ ධූර අවස්ථා ගණනට තිබිච්ච සීමාව ඉවත් කරලා දානවා. නැවතත් 19 වෙනි සංශෝධනයෙන් අවස්ථා දෙකක් පමණක් ධූරය දැරිය හැකි කියලා සීමාවක් පනවනවා. ඒතර අපෙන් මෙතෙන්දී අහන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනයට අනුවද එහෙම නැත්නම් වර්තමාන තත්ත්වය අනුවද එහෙම නැත්නම් මූල ව්‍යවස්ථාව අනුවද කියලා පොදුවේ අහන්නේ. එහෙනම් අපි මේ වෙනකොට තියෙන තත්ත්වයේ සැලකිල්ලට අරගෙන තමයි උත්තර සපයන්නේ. හැබැයි මූල ව්‍යවස්ථාවට අනුව කියලා විශේෂ කරලා හුවොත් ඔයාලා ඊට ගැලපෙන විදිහට පිළිතුර තේරිය යුතු වෙනවා. දැන් ජනාධිපතිවරයාට ධූරය දැරිය හැකි අවස්ථා ගණන
දෙකකට සීමා වෙලා තියෙනවා. ඒ නිසා මේ පිළිතුර ඒ ප්‍රකාශය නිවැරදි. ජනාධිපතිවරයා වර්ණයේදී ඒකාන්තර බහුතරයෙන් මිස තේරීපත් විය නොහැක. ඒකාන්තර බහුතරය කියලා කියන්නේ ප්‍රකාශිත වළංගු ඡන්ද ප්‍රමාණයෙන් හරි අඩක් සහ තවත් එක ඡන්දයක් 150ක් හරියට අපි කියමු දැන් ඡන්දදායකයෝ ලක්ෂයක් ඡන්දේ ප්‍රකාශ කරලා තිනවා නිවැරදිව. එතකොට හරියටම දෙකෙන් 150ක් කියන්නේ 50000යිනේ. 150 කිව්වොත් 50000යි. අපේක්ෂකයන් දෙන්නෙක් ඉදිරිපත් වුණොත් එම 50000යි 50000යි. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි 150ක් සහ තවත් එක ඡන්දයක් කියලා කියන්නේ. හැබැයි අපේක්ෂකයන් 3 දෙනෙක් වූ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවකදී 150 කියන එක සලකා බලන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ක්‍රමේ නම් එක ඡන්දයක් වැඩියෙන් ගන්න ඕනේ. 150 කිව්වම හරියටම දෙකට මැදි නිසා සාමාන්‍යයෙන් තව එක ඡන්දයක් ගන්න ඕනේ. ඒකේ උනට පොදුවේ ප්‍රකාශ කියන්නේ 150ක් කියලා. අපිට 150ක් සහ තවත් එක ඡන්දයක් කිව්වම 151ක්ද? නෑ නේ. 150යි තව එක පුද්ගලයෙකුගේ ඡන්දයයි. ඉතින් එහෙම මේ බොහොම තර්කානුකූලව කතා කරන්න තරම් අවස්ථාවක් ලැබිලා නැහැ. ඒ කියන්නේ කවදාකවත් 150ක් ඡන්දේ ප්‍රකාශ කරපු අවස්ථා ඉතිහාසයේ ඇවිල්ලා නැහැ. 150ට වඩා වැඩියෙන් ඡන්දේ ප්‍රකාශ කරපු අවස්ථා තමයි තියෙන්නේ. මට මතක හැටියට 2005 ජනාධිපතිවරණයේදී තමයි ඊටාම මේ තියුණු තරඟයකින් පස්සේ අපේක්ෂක ජයග්‍රහණය ලබන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩි ඡන්ද 1,54,000කින් දුකේ දෙනුවේ. ඒකට ඒක ප්‍රතිශතයක් විදිහට ප්‍රකාශ වුණේ 50.58යි වගේ ගණනක් තුන මට මතක හැටියට. හරි ඉතින් හරියටම 150ක් එහෙම එන අවස්ථාවේදී බොහොම විරලයි. ඒකාන්තර බහුතරය කියන්නේ එමනම් 150ක් සහ තවත් එක ඡන්දයක්. තෝරා ගැනීම සඳහා මනාප භාවිතර ගැනීමට ඉඩ ඇත. මේවා මම උගන්වුවා ඔයාලට. ජනාධිපතිවරණයකදී මනාප ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් කීවෙනි ප්‍රශ්නේද යන්නේ කියලා අහනවා. අපි 1978 ව්‍යවස්ථාව ඇසුරින් ප්‍රශ්න පත්‍රයේ 3 වෙනි ප්‍රශ්නය ගැනයි කතා කරන්නේ. නෑ 2 වෙනි ප්‍රශ්නය ගැන. ප්‍රශ්න අංක 2 කතා කරන්නේ. ඔව් මම මේ කියන්නේ දැන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සංඛ්‍යාව අනුව ඡන්දදායකයාට මනාපය ප්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වෙනවා. එතකොට ඡන්දදායක ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන් දෙදෙනෙක් පමණක් ඉදිරිපත් වුණොත් මනාප ලකුණු කිරීමක් වෙන්නේ නැහැ. Taman කැමති එක අපේක්ෂකයෙකුට කතර ගැහුවා එච්චරයි. හැබැයි අපේක්ෂකයන් 3 දෙනෙක් ඉදිරිපත් වුණොත් ඡන්දදායකයාට මනාප දෙකක් ලැබෙනවා. මේ මනාප දෙක Tamanගේ කැමැත්ත අනුව 1 2 කියලා ලකුණු කරන්න පුළුවන්. අපේක්ෂකයෝ සිව් දෙනෙක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් තරගයට ඉදිරිපත් වුණොත් ඡන්දදායකයාට මනාප 3ක් ලැබෙනවා. එතකොට Tamanගේ කැමැත්ත අනුව ඒ මනාප 3 දෙනෙකුට ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි 1 2 3 කියලා තමයි ප්‍රකාශ කරන්න ඕනේ. එක දෙපාරක් බෑ. එක්කෙනෙකුට 1 තව කෙනෙකුට අංක 2 තව කෙනෙකුට අංක 3 විය යුතුයි. දැන් එතකොට මෙහිම ඡන්දය මනාප ලකුණු කරන්නේ ඇයි? එහෙම ඡන්ද මනාප ලකුණු කරන්න හේතුව තමයි මැතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට අර ඒකාන්තර බහුතරය ගන්න බැරි වුණොත්, ඒ කියන්නේ 150 කියන ප්‍රමාණය ගන්න බැරි වුණොත් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරගන්න තමයි ඒ විදිහට මේ මනාප ක්‍රමය භාවිතර ගන්න. මේක බොහොම දීර්ඝ ක්‍රියාවලියක්. කිසිදු අපේක්ෂකයෙකුට
150ට වඩා වැඩියෙන් ගන්න බැරි වුණොත් වැඩියෙන්ම ඡන්දය ලැබූ අපේක්ෂකයන් දෙන්නව තරඟේ තියාගෙන අනිත් සියලුම අයව ඉවත් කරනවා. තරඟෙන් ඉවත් කරනවා. ඉවත් කරලා ඉවත් කරපු අයගේ ඡන්දවල තියෙන දෙවන මනාප මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ඉදිරියේ සලකුණු වෙලා තියෙනවා නම් අන්න ඒව ගණනය කිරීමක් කරනවා. එහෙම ගණනය කරලා 150 ප්‍රමාණය ලබා ගන්නවද කියලා බලනවා. එහෙමත් ගන්න බැරි වුණොත් ආපහු වතාවක් තුන්වෙනි මනාපය ගණනය කරනවා. තුන්වෙනි මනාපය ගණනය කරලා වැඩිම ඡන්ද ලැබපු කෙනාව ජයග්‍රාහකයා වශයෙන් තෝරා ගැනීම තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. තොර මනාප ක්‍රමයේ භාවිතර ගැනීමට ඉඩ ඇත නිවැරදි. තේරීපත් වීම අවලංගු කිරීමේ හැකියාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත. ඔව් ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් අතරින් ජයග්‍රාහකයෝ වෙන්නේ එක්කෙනයිනේ. ඒතකොට තේරීපත් වෙච්ච කෙනා පිළිබඳව ඒ තේරීපත් වුණු ආකාරයේ පිළිබඳව සෑහීමකටපත් වෙන්න බැරි නම් එක්ක අපි හිතමු සමහර ලාවට Tamande හිතනවා නම් ඡන්දය ගණනය කිරීම නිවැරදිව සිදු වුණේ නැහැ කියලා. එහෙම නැත්නම් ඡන්දය ගණනය කිරීමේදී යම් ආකාරයක වංචනික ක්‍රියාවක් සිදු වුණායි කියලා. එහෙම නැත්නම් ඡන්ද පුලක ඡන්ද ප්‍රකාශ කරන ස්ථානයක ඡන්ද සලකුණු කිරීම සඳහා පැමිණි ඡන්දදායකයන් බියවැද්දීම් වැනි ක්‍රියාවන් සිදු වුණා නම් එවැනි තැන්වල අක්‍රමිකතා සිදු වුණා නම් මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් පුළුවන් යමෙකුගේ තේරීපත් වීම අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කරන්න. අපි ඒවට කියන්නේ ජනාධිපතිවරණ පෙත්සම් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තමයි වැනි පෙත්සමක් ගොනු කරන්න ඕනේ. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙනී ගියොත් යම් අපේක්ෂකෙක් ජයග්‍රාහකයා වශයෙන් තේරීපත් වීම නීත්‍යනුකූල නැහැ කියලා ඒක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සිදු වෙලා තියෙනවා කියලා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන් අදාළ අපේක්ෂකයා ජයග්‍රාහකයා වශයෙන් ප්‍රකාශයටපත් කිරීම අවලංගු කරන්න. එහෙම පුළුවන්කමක් තියෙනවා. එතකොට පස්වෙනි ප්‍රකාශය නිවැරදි. එහෙනම් දෙවෙනි එකට වැරදි ප්‍රකාශය වෙන්නේ අංක 1. ඊළඟ ප්‍රශ්න අංක 3 දෙවන ජනරාජ්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් හදිසි අවස්ථා ප්‍රකාශයටපත් කිරීම ජනාධිපතිගේ කාර්යයක් බව දක්වා ඇත. දැන් හදිසි අවස්ථා ප්‍රකාශයටපත් කරනවා කියලා කියන්නේ රටේ ආරක්ෂාවට හෝ එහෙම නැත්නම් දෛනික ජන ජීවිතයට ප්‍රබල බලපෑමක් එල්ල කරන යම් යම් සිදුවීම් සිද්ධ වෙන්න පුළුවන්. සමහර ලාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වුණා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දැන් කොවිඩ් වසංගතය බොහොම දරුණු තත්ත්වයකට පැතිරුණොත් ඒ වගේ අවස්ථාවලදී රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඉතින් හදිසි තත්ත්වය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා විසින්. අගවිනිසුරුවරයා පත් කිරීම අගමැතිගේ කාර්යයක් බවට පත් කර ඇත. ඒක වැරදි. අගමැතිවරයා පත් කරන්නේ අගවිනිසුරුවරයා පත් කරන්නේ අගමැතිවරයා විසින් නෙමෙයි ජනාධිපතිවරයා විසින්. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය වැරදි. විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බවට පත් කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32 වගන්තියට අනුව ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ආණ්ඩුවේ නායකයා සේනාධිනායකයා විධායකී නායකයා කියලා තනතුරු ගන්නවා. මූලික අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණය තුලින් ආරක්ෂා කර ගැනීමට අවස්ථාව සලසා ඇත. ඕනෑම පුද්ගලයෙකුට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණයි කියලා පෙනී යනවා නම් ඒ අදාළ සිදුවීම සිද්ධ වෙලා දින 30ක් ඇතුළත පෙත්සමක් ගොනු කිරීමේ හැකියාව තියෙනවා. පළාත් පදනම ආරක්ෂා වන පරිදි ඡන්ද කොට්ටාස බෙදිය යුතු බව දක්වා ඇත. ඔව් ඒ කියන්නේ පළාත් සීමා සලකුණු කරලා තියෙනවනේ. දැන් වයඹ පළාතයි උතුරු මැද පළාතයි වෙන වෙන සීමාවක් තියෙනවා. එතකොට මේ සීමාවෙන් අපි හිතමු උතුරු මැදින් කෑල්ලයි වයඹෙන් කෑල්ලයි එකතු කරලා ඡන්ද කොට්ටාසයක් නිර්මාණය කරන්න බෑ. ඒකයි එහෙම කියන්නේ. ඉතින් ඒක පැහැදිලිවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලත් සඳහන් වෙනවා. ප්‍රශ්න අංක 3 වැරදි ප්‍රකාශය වෙන්නේ 2 පිළිතුර 2.
ප්‍රශ්නාංක 4 වර්තමාන අධිකරණ පද්ධතිය යටතේ අන්න බලන්න වර්තමාන ඒ කියන්නේ මේ වෙනකොට තිබෙන අධිකරණ පද්ධතිය 1978 ව්‍යවස්ථාවෙන් අධිකරණ පද්ධතියක් ස්ථාපිත කෙරුවට ඒක සංශෝධනයකට භාජනය වුණා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත යටතේ ඊට පස්සේ අධිකරණයේ සම්බන්ධ යම් යම් සංශෝධන සිද්ධ වෙලා තියෙනවා 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහ 20 වෙනි සංශෝධනය මගින් ඉතින් මේ සියලු ඒවාට යටත්ව මේ වෙනකොට අධිකරණයට අදාළව තිබෙන ප්‍රකාශ පහක් මෙතන සඳහන් වෙනවා ඒවා අතරින් වර්තමානයට නොගැලපෙන එකයි අහන්නේ මහාධිකරණය ශ්‍රේෂ්ඨාධික මහාධිකරණය අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකාවේ ඉහළ අධිකරණ යටතට අයත් වේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ඉහළ අධිකරණ දෙකක් සඳහන් වෙනවා අනිත් අධිකරණ මුල් අවස්ථා අධිකරණ විදිහටයි පෙන්ලා දෙන්නේ එතකොට ඉහළ අධිකරණ දෙක විදිහට සඳහන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය එහෙනම් මහාධිකරණය ඉහළ අධිකරණ යටතට අයත් වෙන්නේ නැහැ. නිසා පළවෙනි ප්‍රකාශය වැරදි. සිවිල් සහ අපරාධ නඩු පිළිබඳ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. සිවිල් නඩුවක් වේවා අපරාධ නඩුවක් වේවා ඒ සම්බන්ධ අවසාන අධිකරණය. ඒ කියන්නේ එවැනි කාරණයක් සම්බන්ධයෙන් යුක්තිය ඉල්ලා සිටිය හැකි අවසාන අධිකරණය බවට පත් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහාට යන්න පුළුවන් කමක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එහාට යන්න පුළුවන් කමක් තියෙනවා අපිට අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන්. එතනින් එහා මුහුත් කරන්න බෑ. අපරාධ කාරණා සම්බන්ධයෙන් හෝ සිවිල් කාරණා සම්බන්ධයෙන් අවසාන තීරණය ලබා දෙන්නේ ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පළාත්බද මහාධිකරණය පිහිටුවා ඇත. ඔව් පළාත්බද මහාධිකරණයක් පිහිටවලා තියෙනවා. 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔව් 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරලා තියෙනවා පළාත්බද මහාධිකරණය කියලා එකක්. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ පළාත් සභාව යටතේ නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ මධ්‍යම ආණ්ඩුව යටතේ. සිවිල් නඩු විභාග කිරීම දිශාධිකරණයේ කාර්යයකි. සිවිල් නඩු කියලා කියන්නේ විවාහ, දික්කසාද, වන්දි ඊළඟට දේපල දරුවන් සම්බන්ධ අයිතිය මෙන්න මේ වගේ කාරණා තමයි සිවිල් නඩු ගණයට අයිති වෙන්නේ. ඒවා එක් අතකින් මහේස්ත්‍රාත් අධිකරණය විභාග කරනවා තවත් පැත්තකින් දිශාධිකරණය විභාග කරනවා. හැබැයි දිශාධිකරණය විභාග කරන්නේ එවැනි සිවිල් නඩු පමණයි. මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ නඩු සහ සිවිල් නඩු කියන දෙකම විභාග කරනවා. අපරාධ නඩු විභාග කිරීම මහාධිකරණයේ ප්‍රධානම කාර්යය වේ. ඔව්. මහාධිකරණය කරන්නේ අපරාධ නඩු පමණක් විභාග කිරීම. ඒතකොට අපරාධ නඩු සම්බන්ධයෙන් ඉහළම නැත්නම් ප්‍රධාන කාර්ය බවට පත් කරගෙන ඉන්නේ මහාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය කරන්නේ මහාධිකරණය විසින් දෙන ලද තීරණය නිවැරදිද එහෙම නැත්නම් ඒ තීරණය සාධාරණද කියලා නැවත සලකා බැලීමක් පමණයි. ඒකට ප්‍රශ්නාංක 5 නෑ ප්‍රශ්නාංක 4 පිළිතුර වෙන්නේ 1. වැරදි ප්‍රකාශය වෙන්නේ 1. ප්‍රශ්නාංක 5 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ සුප්‍රීම උසාවිය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට
ජනාධිපතිවරණ පෙත්සම් විභාග කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන කෙටුම්පත් අවලංගු කිරීමේ බලය සතු වේ. මේක විශේෂ අවධානයට ගන්න පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරනවා මිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. පාර්ලිමේන්තුව විසින් ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් අවලංගු කරන්න. හරි, පනත් කෙටුම්පත සලකලා බලලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙනවද නැද්ද කියලා සලකලා බලලා ඒ සම්බන්ධයෙන් යම් නිර්දේශයක් ඉදිරිපත් කරනවා විනා ඒ කෙටුම්පත අවලංගු කරන්න හෝ ඒක නිෂ්ප්‍රභා කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැහැ. ඒ නිසා ඒ කාරණය වැරදි. ඒ කියන්නේ දෙවෙනි ප්‍රකාශය වැරදි, සාවද්දයි. තුන්වෙනි ප්‍රකාශය අග විනිසුරු සහ තවත් විනිසුරුවරුන් 6කට නොඅඩු 16කට නොවැඩි සංඛ්‍යාවකින් යුක්ත වේ. දැන් මේ ප්‍රශ්නෙන් අහලා නැහැනේ මුල් ව්‍යවස්ථාවට අනුව කියලා. එහෙනම් තියෙන තත්වයට අනුව තමයි පිළිතුරු දෙන්න වෙන්නේ. මුල් ව්‍යවස්ථාවට අනුව කියලා අහුවනම් තුන්වෙනි ප්‍රකාශය වැරදි. නමුත් එහෙම විශේෂත්වයක් සඳහන් නොකර 78 දෙවන ජනරජ ව්‍යවස්ථාව කියලා කියන්නේ අහන්නේ. මේ 78 ව්‍යවස්ථාවට 2020 අවුරුද්දේදී ගේනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව වෙනසකට භාජනය කරනවා. මුල් ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටියේ අග විනිසුරුවරයා සහ තවත් 6කට නොඅඩු 10කට නොවැඩි විනිසුරු සංඛ්‍යාව. දැන් අර 10කට නොවැඩි කියන එක ඉහළට අරගෙන ගිහලා තිනවා 16කට නොවැඩි කියලා. ඒ කියන්නේ 20 වෙනි සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ උපරිම විනිසුරු සංඛ්‍යාව 16ක් බවට පත් වෙනවා. හරි. එතකොට ඒක නිවැරදි. මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩු විභාග කිරීමේ බලය සතු වේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි මේ බලය තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි බලය තියෙන්නේ කියන්නේ මෙහෙමයි. මූලික අයිතිවාසිකම් නඩු විභාග කරලා තීරණයක් ලබා දීමේ බලය තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි. ජනමත විචාරණ පෙත්සම් විභාග කිරීමේ බලය ඇත. ඔව්. එතකොට වැරදි ප්‍රකාශය බවට පත් වෙන්නේ 2. 2 වැරදි. ප්‍රශ්නාංක 6 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යටතේ අගමැතිවරයා ගැන අහන්නේ. විශ්වාස භංග යෝජනාවක් සම්මත වූ විට ඉවත් විය යුතුය. නිවැරදි. පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටී. එයා පාර්ලිමේන්තුවේ විශ්වාසය මත පත්වෙන කෙනෙක් නේ. ඒ නිසා එයා පාර්ලිමේන්තුවට වග කියන්න බැඳලා ඉන්නවා. ජනාධිපතිවරයාගේ අභිමතයේ පරිදි ඉවත් කළ හැකිය. මේක නම් මේකත් සංශෝධනය වුණා 19 ඒ කියන්නේ 2015 දක්වාම ජනාධිපතිවරයාට තමන්ගේ තනි කැමැත්ත මත අගමැතිවරයා ඕනෑම මොහොතක ඉවත් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මේකට විශේෂ කාරණයක් එකතු කරුවා. ඒ තමයි අගමැතිවරයා තමා විසින් ඉල්ලා අස්වන බවට ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් පමණයි ඉවත් කළ හැකි වන්නේ. අගමැතිවරයා තමාගේ අක්ෂර යොදලා තමන් මේ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙනවායි කියලා ලිපියක් යවුවොත් ජනාධිපතිවරයාට එතකොට ජනාධිපතිවරයාට පුළුවන් ඉවත් කරන්න. එහෙම නැත්නම් අගමැතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයාට පුළුවන්කමක් නැහැ කියලායි 19 වෙනි සංශෝධනයේ තිබුණේ. හැබැයි දැන් 20 වෙනි සංශෝධනයට අනුව ඒ වගන්තිය අවලංගු වෙලා තියෙනවා. ඒ නිසා දැනුත් ඕනනම් ජනාධිපතිවරයාට පුළුවන් ඕනෑම අවස්ථාවක තමන්ගේ කැමැත්ත මත අගමැතිවරයාව ඉවත් කරන්න.
පාර්ලිමේන්තු වගේ බැඳි ඉතින් ජනාධිපතියාගේ අධිමතයවර ඉවත් කළා. ඊළඟට කියන හතරවෙනි ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙක් ජනාධිපති විසින් අගමැති ලෙස පත් කළ හැකිය. ඕනෑම කෙනෙක් බෑ. ඉතින් මන්ත්‍රීවරයෙක්ව තමයි පත් කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පෙන්වා දෙන ආකාරයට පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය ඇතැයි පෙනී යන මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පෙනී යනවා නම් මෙන්න මෙයාට තමයි පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තියෙන්නේ කියලා එයාව තමයි පත් කරන්න ඕනේ. එහෙම නැතුව Tamanට අභිමත කෙනෙක්ව පත් කරන්න බෑ. මතකනේ අර 2018 අවුරුද්දේ වෙච්ච වැඩේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් Tamanට අභිමත කෙනෙක්ව පත් කෙරුවා. හැබැයි පාර්ලිමේන්තුව මොකද කෙරුවේ? යාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කරලා වහාම තනතුරෙන් ඉවත් කෙරුවා. ඒ නිසා අභිමත කෙනෙක්ව පත් කරන්න බැහැ. ජනාධිපතිවරයාගේ පක්ෂයට ප්‍රතිවිරුද්ධ පක්ෂයකින් පත් වූ විට ස්වාධීන බලයක් හිමි වේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේම පක්ෂයෙන් අගමැති පත් වුණොත් අගමැති නිකන් අර හුම්කඩයක් ගන්නට වැඩනවා. එයා නිකන් මේ කියන දේ කරන කෙනෙක් පමණයි. එයාට විශේෂ බලයක් හිමි වෙන්නේ නැහැ. හැබැයි ප්‍රතිවිරුද්ධ පක්ෂයකින් අගමැතිවරයා පත් වුණොත් ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ සැබෑ බලය අගමැතිවරයාට තියෙනවා කියන එකනේ. ඉතින් ඒ තැන්වලදී යම් ආකාරයක ස්වාධීන බලයක් අගමැතිවරයා සතු වෙනවා. නමුත් ඉතින් එවැනි තැන්වලදී දෙදෙනා අතර ඒ කියන්නේ ජනාධිපති අගමැති අතර ගැටුම් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒතර 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4. ප්‍රශ්න අංක 7 1978 ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ආණ්ඩු ක්‍රමය දෙමුහුන් විධායක ක්‍රමයක් ඇති කරන ලදී. දෙමුහුන් විධායක ක්‍රමයක් කියලා කියන්නේ විධායකයේ වශයෙන් දෙන්නෙක් ක්‍රියාත්මක වෙනවා. දෙන්නෙක් ඉන්නවා. එතකොට 78 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයයි අගමැතිවරයයි දෙන්නම විධායකයේ කොටස් වශයෙන් තමයි සලකන්නේ. ඒකයි දෙමුහුන් කියලා කියන්නේ. පහ කියන්නකෝ කියන්නේ මොකද්ද? පහට උත්තරේද කියන්නේ? පහට උත්තරේ 2, 6ට උත්තරේ 4. දැන් අපි කතා කරන්නේ 7 වෙනි ප්‍රශ්නේ. මධ්‍යගත වූ ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කර ඇත. මේ මධ්‍යගත වූ ආණ්ඩු ක්‍රමයක් කියලා මෙතෙන්දී අදහසක් දෙන්නේ බලය මධ්‍යගත වූ. හරි මේ මධ්‍යගත වූ කියලා විතරක් දීලා තියෙනගේ අදහස සම්පූර්ණ බලය එක තැනකට මධ්‍යගත වෙච්ච ආණ්ඩු ක්‍රමයක්. 78 ව්‍යවස්ථාවට අනුව සම්පූර්ණයෙන් බලය ජනාධිපතිවරයා වෙත මධ්‍යගත වෙලායි තියෙන්නේ.
හරි. ප්‍රශ්නාංක 7 ඉන්නේ අපි. 7 තුන්වෙනි ප්‍රකාශයේ ජනාධිපතිවරයාගේ බලය ඉස්මතු කිරීමට උත්සාහ දරා ඇත. ඔය අපි දන්නවා 78 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ බලය තමයි වැඩි කරලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බලයක් දුර්වල කරලා, අධිකරණයේ බලයක් දුර්වල කරලා, ජනාධිපතිවරයාගේ බලය වැඩි කරලා, අගමැතිගේ බලයක් දුර්වල කරලා, අමාත්‍ය මණ්ඩලයේ බලයක් දුර්වල කරලායි තියෙන්නේ. තනි දේශපාලන පක්ෂයකට ස්ථාවර බහුතර බලයක් ලබාගත හැකි නියෝජන ක්‍රමයක් හඳුන්වා දී ඇත. ඒක වැරදි. ඒකට හේතුව තමයි 78 ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමය. ඒ සමානුපාතික නියෝජන ක්‍රමයේ විශේෂත්වය තමයි පාර්ලිමේන්තුව තුල කිසිදු දේශපාලන පක්ෂයකට ස්ථාවර බහුතර බලයක් ලබා ගැනීම අසීරුයි. ඒ කියන්නේ മന്ത്രി දුර 225න් 113ක්වත් ගන්න එක ලේසි නෑ. තනි දේශපාලන පක්ෂයකට ගන්න පුළුවන්කමක් නැහැ. නිසා බොහෝ වෙලාවට ලංකාව තුල සභාග දේශපාලන ක්‍රමයන් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ පක්ෂ කීපයක් එකට එකතු වෙලා සංධානයක් නිර්මාණය කර ගැනීම. ඉතින් 7 වෙනි ප්‍රශ්නේ 4 වෙනි ප්‍රකාශය වැරදි. අපිට පිළිතුර වෙන්නේ 4. 5 වෙනි ප්‍රකාශය රාජ්‍ය මූල්‍ය නැහැ. ජනතා ප්‍රමාධිපත්‍ය වඩාත් තහවුරු කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තියට අනුව පරමාධිපති බලය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. එය අහිමි කළ නොහැක. 4 වෙනි වගන්තියෙන් කියනවා මේ ජනතා පරමාධිපති බලය ක්‍රියාවට නංවන්නේ අහවල් අයයි කියලා කියනවා. එහෙම ගත්තාම ජනතා පරමාධිපත්‍ය වඩාත් තහවුරු කරලායි තියෙන්නේ. 7ට උත්තරේ 4. ප්‍රශ්නාංක 8 1978 ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ගැන අහනවා. පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර කැමැත්තෙන් නව ව්‍යවස්ථාවක් පැනවීමේ බලය ලබයි. 3/2ක බහුතර කැමැත්තකින් පාර්ලිමේන්තුවට පුළුවන්ලු අලුතෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරන්න. ඒක වැරදි ප්‍රකාශයක්. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න බෑ පාර්ලිමේන්තුවට තනිවම. අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකදී ජනතා කැමැත්ත ලබා ගත යුතු වෙනවා. ඒ නිසා පළවෙනි ප්‍රකාශයේ වැරදි. ව්‍යවස්ථාවේ සමහර වගන්ති සංශෝධනය කිරීමේදී ජනතා කැමැත්ත ලබා ගත යුතුය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 1 2 3 6 7 8 9 10 11 32 62 කියන වගන්ති සංශෝධනය කරනකොට 3/2ක කැමැත්ත තියෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. ඊට අමතරව ජනමත විචාරණයකදී ජනතා කැමැත්ත ලබා ගත යුතු වෙනවා. 3 වෙනි ප්‍රකාශයේ වාර්ෂික අවය පරාජය කිරීමෙන් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඉවත් කළ හැකිය. ඔව් අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලය විසිර යන අවස්ථා කීපයක් තියෙනවා. එකක් ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම. ඕන මොහොතක ඉවත් කරන්න ඉඩ තියෙනවා. ඊළඟට වාර්ෂික අයවැය පරාජය වීම. පාර්ලිමේන්තුව තුල අමාත්‍ය මණ්ඩලයට හෝ අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වීම. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය දෙවන වතාවටත් පරාජය වීම. ඔය කියන කාරණා මත අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ධූරය හිස් වෙනවා. ඒ නිසා අගමැති සහ අමාත්‍ය මණ්ඩලයට නිශ්චිතව මෙන්න මෙච්චර කාලයක් කියලා වෙන් කරලා නැහැ. දෝෂාභියෝගයක් සම්මත කිරීමෙන් අගවිනිසුරුවරයා ධූරයෙන් ඉවත් කළ හැකිය.
ඔව් ජනාධිපතිවරයා ඉවත් කරන්නේ දෝෂාභියෝගයක් සම්මත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ කියන අධිකරණ ආයතනවල විනිශ්චයකාරවරු ඉවත් කිරීමට ගේන යෝජනාවට කියන්නේ දෝෂාභියෝගය කියලා. එතකොට හැබැයි සම්මත කරන්න අවශ්‍ය බහුතරයේ වෙනසක් තියෙනවා. ජනාධිපතිවරයා ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2කින් දෝෂාභියෝගය සම්මත වෙන්න ඕනේ. අගවිනිසුරුවරයා ඇතුළු අර කියපු විනිසුරුවරුන් ඉවත් කරනවා නම් පාර්ලිමේන්තුවේ 2/1 කැමැත්ත ප්‍රමාණවත්. රාජ්‍ය මූල්‍ය පිළිබඳ උත්තරීතර බලය පාර්ලිමේන්තුවට හිමි වෙනවා. නිවැරදි. ඒතර 8 වෙනි ප්‍රශ්නයට පිළිතුර වෙන්නේ 1. වැරදි ප්‍රකාශය 1. ප්‍රශ්න අංක 9 1978 මුල් ව්‍යවස්ථාව මගින් දැන් කියනවා මුල් ව්‍යවස්ථාව මගින් මේ මුල් ව්‍යවස්ථාව කියන්නේ 78 ව්‍යවස්ථාවට කිසිදු සංශෝධනයක් සිදු කිරීමට පෙර තත්වය. මේ වෙනකොට සංශෝධන 20ක් ගෙනලා තියෙනවනේ. ඒ එකම සංශෝධනයක්වත් පැමිණීමට පෙර තත්වයයි මේ මුල් ව්‍යවස්ථාව කියලා කියන්නේ. ජාතික උත්සවවල මුලසුළු දැරීම ජනාධිපතිවරයාගේ කාර්යයකි. නිවැරදි. පණක් කෙටුම්පත් වලට අනුමැති දීම කතානායකවරයා විසින් සිදු කරයි. නිවැරදි. විධායක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා බවට පත් කර ඇත. මුලින් ඉඳන්ම එහෙම තමයි. රටේ පරිපාලන දිස්ත්‍රික්ක වලට ව්‍යවස්ථාමය පදනමක් ලබා දී තිබේ. ඔව්. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් නිර්මාණය කරලා මේ මැතිවරණ දිස්ත්‍රික්ක 22 ව්‍යවස්ථාවේ ලේඛනගත කරලා තියෙනවා. ලිඛිතව සඳහන් වෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අභියාචනාධිකරණයට පවරා ඇත. වැරදි. ශ්‍රේෂ්ඨාධිකරණයට තමයි මේ බලය පවරලා තියෙන්නේ. නිසා ප්‍රශ්නාංක 9ට පිළිතුර 5. ප්‍රශ්නාංක 10 1978 දෙවන ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ බහුමන්ත්‍රී කොට්ටාස කිහිපයකට බෙදීමට කටයුතු කරලා දී. රට බහුමන්ත්‍රී කොට්ටාස කිහිපයකට කීයකටද? 22කට. බහුමන්ත්‍රී කොට්ටාස 22කට බෙදලා තියෙනවා. දෙවෙනි ප්‍රකාශය මැතිවරණ කොට්ටාස බෙදා වෙන් කිරීම සීමා නිර්ණය කොමිසම යටතට පවරලා දී. ඔව්. මේ ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන්ම සීමා නිර්ණය කොමිසමක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒ සීමා නිර්ණය කොමිසම විසින් තමයි මැතිවරණ දිස්ත්‍රික්ක බෙදා වෙන් කිරීම කරලා තියෙන්නේ. ඒ අනුව රට මැතිවරණ දිස්ත්‍රික්ක 22කට බෙදලා තියෙනවා. ප්‍රශ්න 10 අපි ඉන්නේ නේද? තුන්වෙනි ප්‍රකාශය ජනාධිපතිවරයා නියත බහුතර ක්‍රමයේ යටතේ තෝරා ගත යුතු බව නියම කර ඇත. නියත බහුතර ක්‍රමය කියලා කියන්නේ ප්‍රකාශයටපත් වූ මුළු ඡන්ද ප්‍රකාශයටපත් වූ වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරය. ඉස්සලා කිව්වම් 50ක් සහ තවත් එක ඡන්දයක්. ඒක තමයි නියත බහුතර ක්‍රමය කියලා කියන්නේ. අගමැතිවරයා ජනතාව විසින් තෝරාගත යුතු බව දක්වන ලදී. අගමැතිවරයාව ජනතාව විසින් තෝරගන්නේ නැහැ. අගමැතිවරයාව තෝරගන්නේ පාර්ලිමේන්තුවේ කැමැත්ත මත ජනාධිපතිවරයා විසින්. එනිසා ප්‍රකාශය වැරදි. ව්‍යවස්ථාදායකගේ සමාජික සංඛ්‍යාව 225ක් බව දක්වා තිබුණි. ව්‍යවස්ථාවේ 225ක් කියලා සඳහන් වෙනවා. ඒතකොට ප්‍රශ්න අංක 10ට උත්තරේ වෙන්නේ 4. 10ට 4.
ප්‍රශ්නාංක 11 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වසරකට වරක්වත් පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. ඔව් අනිවාර්යයෙන්ම. අඩුම තරමේ ඔයාලා උත්තරානේ සිග්නල් නැද්ද ඔයාලට? ප්‍රශ්නාංක 9ට උත්තරේ 5 10ට 4 අපි දැන් ඉන්නේ 11 වෙනි ප්‍රශ්නේ 11 දෙවෙනි ප්‍රකාශය පාර්ලිමේන්තුව අමතන විට මන්ත්‍රීවරු භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් භුක්ති විඳි. ඔව් එක වරප්‍රසාදයක් හිමි වෙන්නේ නැහැ. ඒ තමයි පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී ජනාධිපතිවරයාට ඡන්දය ප්‍රකාශ කරන්න බෑ. ඒ හැර අනිත් සෑම වරප්‍රසාදයක්ම ජනාධිපතිවරයාට හිමි වෙනවා. පාර්ලිමේන්තුව තුළ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය නැත. ඒක තමයි දැන් අර ඉස්සෙල්ලා කිව්වේ නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුව මගහැර ගොස් ජනමත විචාරණයක් ඇඳවිය හැකිය. ඒක කරන්න බෑ. ව්‍යවස්ථා සංශෝධනය කිරීම නොවන කාරණයකදී ව්‍යවස්ථා සංශෝධනය කිරීමක් නොවන කාරණයකදී පාර්ලිමේන්තුව මගහැරලා ගිහිල්ලා ජනමත විචාරණයක් ඇඳවන්න පුළුවන්. හැබැයි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් නම් පාර්ලිමේන්තුව මගහැරලා ගිහිල්ලා ජනමත විචාරණයක් ඇඳවන්න බෑ. අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ 3/2ක අනුමැතිය අවශ්‍යමයි ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා. එතකොට මේ ප්‍රකාශය වැරදි. මාස 3කට වරක් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුය. ඔව් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ඒක හඳුන්වලා දුන්නේ. ජනාධිපතිවරයා මාස 3කට සැරයක් පාර්ලිමේන්තුවට එන්න ඕනේ කියලා කිව්වේ 18 වෙනි සංශෝධනයේ. ඒක තවමත් ක්‍රියාත්මකයි. එතකොට 11 වෙනි ප්‍රශ්නේ වැරදි ප්‍රකාශය වෙන්නේ 4. ඒ කියන්නේ උත්තරය 4. ප්‍රශ්නක 12 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවට අනුව පළාත්බද මහාධිකරණයේ පිහිටුවීමට අදාළ විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සැලසේ. ඔය ඉතින් 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේනේ පළාත්බද මහාධිකරණය ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් 13 වෙනි සංශෝධනය කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක්. ඒ නිසා ඒක නිවැරදි. අභියාචනාධිකරණය මගින් දෙන ලද තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනස් කළ නොහැක. වැරදීන පුළුවන්. අභියාචනාධිකරණය දුන්නු තීරණය පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බැරි නම් මොකද කරන්න තියෙන්නේ? කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම. එතකොට මේ අභියාචනය සලකලා බලලා ශ්‍රේෂ්ඨාධිකරණය දෙන්න පුළුවන් අර තීරණේ මුල් තීරණේ වෙනස් කරන්න. එහෙම තීරණ දීලා දිනවා. මං කියලා තිනවා කවුද මේ අපි කමල දරාරච්චි සම්බන්ධයෙන් වෙන්න අඩුවක් විභාග වෙලා මහාධිකරණයේ සහ අභියාචනාධිකරණයෙන් අවුරුදු 2ක සිර දඬුවමක් ලැබුණා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එයාව නිදොස් කොට නිදහස් කෙරුවා. ශ්‍රී ලංකාවේ ජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනය කිරීමේ බලය ලැබේ. ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචන යොමු කරන්න පුළුවන්. ජනරජයේ ඉහළම සහ අවසාන අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. නිවැරදි. සිවිල් නඩු විමසීම දිසාධිකරණය වෙත පවරා ඇත. ඔව්. අධිකරණ සංවිධාන පනතට අනුව සිවිල් නඩු විභාග කිරීම දිසාධිකරණයේ කාර්යය. එතකොට 12 වෙනි ප්‍රශ්නේ වැරදි ප්‍රකාශය 2. උත්තරය 2. ප්‍රශ්නාංක 13 1978 ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අහන්නේ කඩවීමකදී පුරවැසියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළියම් ඉල්ලා සිටීමට පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය තමයි
මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධයෙන් තීරණ ලබා දීමේ තනි සහ අනන්‍ය බලය භුක්ති විඳින ආයතනය. ආගම හා වාර්ගිකත්වයේ පදනම් කරගෙන අසාධාරණ සැලකිලි දැක්වීම කළ නොහැකිය. අසාධාරණ සැලකිලි දැක්වීම කළ නොහැකිය. මූලික අයිතිවාසිකම් යටතේ සඳහන් වෙනවා එහෙම මේ විශේෂ කොට සැලකීම නොකළ යුතුයි කියලා. ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවස්ථාව සලසයි. එහෙම බෑනේ. එහෙම මූලික අයිතීන් කඩ වෙනවා. නීතියට යටත්ව යම් නීතිමය පසුබිමක් තුල පමණයි අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම කළ යුත්තේ. එතකොට නීතිමය පදනම තමයි එක්කෝ පැහැදිලි ලෙසම තහවුරු සාක්ෂියක් තියෙන්න ඕනේ. සහ ඒ වගේම අධිකරණ නියෝගයක් තියෙන්න ඕනේ. එයාම එක්ක අත්අඩංගුවට ගන්න ගියාම. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔය ත්‍රස්තවාදී පනත යටතේ හදිසි නීතිය යටතේ අධිකරණ නියෝගයකින් තොරව අත්අඩංගුවට ගැනීම කරනවා. ඊළඟට රඳවා තබාගත හැකි පැය 24ක් පමණයි. පැය 24 ඉක්ුත් වීමට පෙර අනිවාර්යෙන්ම අදාළ අධිකරණයට මේ අත්අඩංගුවට ගත් පුද්ගලයාම ඉදිරිපත් කරන්න ඕනේ. භුක්ති විඳීම සම්බන්ධයෙන් යම් සීමාවන්ට යටත් වේ. 15 වගන්ති යටතේ සඳහන් වෙනවා සීමාවන්. ජාතික ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් අයිතිවාසිකම් භුක්ති විඳින්න බෑ. ඒ වගේම තමයි අන් අයගේ අයිතිවාසිකම් වලට තර්ජනයක් වන විදිහට මේ අයිතිවාසිකම් භුක්ති විඳින්නත් බෑ. හරි. ප්‍රශ්නාංක 14 නෑ 13 පස්වෙනි ප්‍රකාශය ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථාවේ ලිඛිතව සඳහන් වී නැත. ආන විශේෂ කාරණයක්. 78 ව්‍යවස්ථාවේ කිසිම තැනක ජීවත් වීමේ අයිතිය ලේඛනගත කරලා නැහැ. ඒක ඇත්ත කතාවක්. ඒක නිවැරදි ප්‍රකාශයක්. එතකොට එහෙමනම් 13 වෙනි ප්‍රශ්නේ වැරදි ප්‍රකාශය 3 තුන්වෙනි ප්‍රකාශය වැරදි. උත්තරේ 3. හරි. ප්‍රශ්නක 14 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා තෝරා ගැනීම ගැන කියනවා. ජයග්‍රහණය කිරීමට නියත බහුතරයක් ලබා ගත යුතුය. ඒ කාරණේ මේ වෙනකොට දන්නවා. නියත බහුතරයක් නැති විට මනාප ක්‍රමයේ භාවිතයට ගනී. ඒකත් දන්නවා. ජනමත විචාරණයක් මගින් නිල කාලයේ දීර්ඝ කළ හැකිය. පාර්ලිමේන්තුවේ නිල කාලය ජනමත විචාරණයක් මගින් දීර්ඝ කරන්න පුළුවන්. ඒක ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියක් තියෙනවා. හැබැයි කිසිසේත්ම ජනාධිපතිවරයාගේ නිල කාලය ජනමත විචාරණයකින් දීර්ඝ කරන්න බෑ. හරි. ඒක විශේෂයෙන් මතක තියාගන්න. තුන්වෙනි ප්‍රකාශය වැරදි. 4 විකල්ප ඡන්ද ක්‍රමයේ මත පදනම් වූ මැතිවරණ ක්‍රමයක් මගින් තෝරා ගනු ලබයි. විකල්ප මැතිවරණ ක්‍රමයක් කියලා කියන්නේ දැන් ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා යොදා ගන්න පළවෙනි ක්‍රමවේදය තමයි 50% ලබාගත් කෙනාව ජයග්‍රාහකයා ලෙස තෝරා ගැනීම. එතකොට මුල් අවස්ථාවේදී කිසිවෙක්
150 ඡන්ද කඩේම ලබාගෙන නැත්නම් විකල්ප නිර්මාණය කරලා තිනවා මැතිවරණ ක්‍රමය තුල. ඒ තමයි අර මනාප ක්‍රමයේ සැලකිල්ලට ගැනීම. මනාප ක්‍රමයේ සැලකිල්ලට අරගෙන 150 ඉක්මවා යෑම හෝ එහෙම නැත්නම් අවසාන වශයෙන් බහුතර ඡන්දය ලැබූ කෙනා ජයග්‍රාහකයා වශයෙන් තෝරගන්නවා. ඒ වගේම බැරි වෙලාවකවත් ඡන්ද ප්‍රමාණය සමාන වුණොත් අපේක්ෂකයන් දෙදෙනෙක් ලබන ඉහළම උඩින්ම ඉන්න අපේක්ෂකයන් දෙදෙනා ලබන ඡන්ද ප්‍රමාණය සමාන වුණොත් එවන් අවස්ථාවලදීත් විකල්ප සපයලා තියෙනවා. කුසපත් ඇදීමකින් තමයි තෝරා ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා විකල්ප සහිත ඡන්ද ක්‍රමයක්. මුළු රටම ඇතුළත් වන ඡන්ද කොට්ටාස ක්‍රමයක් මගින් තෝරාපත් කර ගනී. ජනාධිපතිවරණයේදී මුළු රටම එකම ඡන්ද කොට්ටාසයක් වශයෙන් සලකලා තමයි ජනාධිපතිවරණය පවත්වන්නේ. ඒතර පුතේ ඔන්න එහෙනම් 10 වෙනි 14 වෙනි ප්‍රශ්නේ 3 වෙනි ප්‍රකාශයේ වැරදි ජනමත විචාරණයක් මගින් ජනාධිපතිවරයාගේ නිල කාලය දීර්ඝ කළ නොහැකි. ප්‍රශ්න අංක 15 1978 ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ සමානුපාතික නියෝජන ක්‍රමය රට මැතිවර දිස්ත්‍රික්ක 22කට බෙදා එමගින් මන්ත්‍රීවරු 196ක් තෝරා ගැනීමට ඉඩ සලසයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225ක් ඉන්නවා. ඒ 225න් 196 දෙනෙක් පමණයි ඡන්දයෙන් තෝරගන්නේ. ඒතර 29 දෙනාව තෝරගන්නේ ජාතික ලැයිස්තුවෙන්. 196 තෝරගන්නේ මැතිවර දිස්ත්‍රික්ක 22ක් මත පදනම් වෙලා. ඒ දිස්ත්‍රික්කයේ සිටින ජනගහන අනුපාතයේ සැලකිල්ලට අරගෙන මේ മന്ത്രിවරු 196 දෙනාව තෝරා ගැනීම කරනවා. සෑම ජනමතයකටම නියෝජනයක් ලබා දීමට උනන්දු වෙයි. ඔව් සරල බහුතර ක්‍රමයකදී නම් ඡන්ද කොට්ටාසය ජයග්‍රහණය කරන කෙනා විතරයි පාර්ලිමේන්තු යන්නේ. මෙතන පරාජිතයන් උනත් පාර්ලිමේන්තු යනවා. 105 කඩයින් ප්‍රතිශතයක් නිර්මාණය කරලා තියෙනවා. ඉස්සරලා තිබුණේ 112.5 කඩයිමක්. ඒ කියන්නේ යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් මන්ත්‍රී ධූරයක් ලබා ගැනීමට නම් ප්‍රකාශිත වළංගු ඡන්ද ප්‍රමාණයෙන් 112.5ක් ලබාගෙන තිබිය යුතුයි. නමුත් 1989 දී මේ කාරණේ වෙනසකට භාජනය කරනවා. 1989 දී 112.5 දක්වා අඩු කරනවා. දැන් 105ට වඩා වැඩියෙන් ඡන්ද ලැබෙන ඕනෑම දේශපාලන පක්ෂයකට ස්වාධීන කණ්ඩායමකට පාර්ලිමේන්තුවේ മന്ത്രി ධූරයක් දිනා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ නිසා අර තුලණය වීමක් වෙනවා. ප්‍රධාන පක්ෂ දෙක විතරක් නෙමෙයි කුඩා කුඩා පක්ෂ වලටත් පාර්ලිමේන්තුව තුල නියෝජනයක් ලබා ගැනීමේ අවස්ථාව සැලසීලා තියෙනවා. තුන්වෙනි ප්‍රකාශයේ ජයග්‍රාහී පක්ෂයට බෝනස් 80ක් ලබා දෙයි. ඔව් යම් දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කරන්නේ මොන පක්ෂයටද? ඒ පක්ෂයට මුලින්ම മന്ത്രി ධූරයක් වෙන් කරනවා. දැන් අපි හිතමුකෝ මේ පුත්තලන් දිස්ත්‍රික්කයෙන් තෝරගන්නේ മന്ത്രിවරු 8 දෙනයි. ඒතකොට පුත්තලන් දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරන්නේ ගිය මැතිවරණයේදී ජයග්‍රහණය කරුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණනේ. ඉතින් ඒගොල්ලන්ට බෝනස් മന്ത്രി ධූරයක් හිමි වෙනවා. අර 8න් එකක් වෙන් කරනවා. ඊට පස්සේ තමයි ඡන්ද අනුපාතයේ මත ඉතුරු 7 බෙදා හරින්නේ. ජයග්‍රාහී පක්ෂයට බෝනස් മന്ത്രി ධූරයක් හිමි වෙනවා. සභාග දේශපාලන ක්‍රමයකට ඉඩ සලසයි. සමානුපාතික ක්‍රමේ ප්‍රතිඵලය තමයි පුතේ කිසිම දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතර බලය තනියෙන් ලබා ගන්න බෑ. ඉතින් ඒ නිසා බොහෝ වෙලාවට කුඩා කුඩා පක්ෂ එකතු කරගෙන සභා ගාණ්ඩු නිර්මාණය කරනවා. ඒක සෑම මැතිවරණයකදීම දකින්න ලැබෙන ලක්ෂණයක්. කුඩා පක්ෂවලට නියෝජනයක් ලබා ගැනීමට ඇති ඉඩකඩ අවම කරයි. ඒක වැරදි. සරල බහුතර ක්‍රමේදී තමයි කුඩා පක්ෂවලට නියෝජනයක් ලබා ගන්න තියෙන ඉඩකඩ අවම කරන්නේ. එහෙනම් 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 5. ඊළඟට ප්‍රශ්නාංක 16 සිට ප්‍රශ්නාංක 20 දක්වා නිවැරදි පිළිතුරු කාණ්ඩය ඇතුළත් වර්ණය තෝරන්න කියන්නේ 16 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් ස්වරූපයට අනුව ජනාධිපති මුල් ස්වරූපයට අනුව
ඒ කියන්නේ අර මුලින්ම තිබිච්ච තත්ත්වයේ සංශෝධනයන්ට පෙර ජනාධිපති ගැන අහන්නේ අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කරයි. ඔව් මුළු ව්‍යවස්ථාවට අනුව සංඛ්‍යාව තීරණය කරන්නේ ජනාධිපති. තම අභිමතයේ මත අගමැතිවරයා ඉවත් කරයි. නිවැරදි. අභිමතයේ මත අගමැතිවරයා ඉවත් කරන්න තිබෙන බලය සංශෝධනය කෙරුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ. ඒක ආය අවලංගු කරලා තිනවා 20 වෙනි සංශෝධනයේ. අවස්ථා දෙකක් පමණක් দূරේ දැරිය හැකිය. ඔව් අවුරුදු 6 අවස්ථා දෙකක් පමණක් দূරේ දරන්න පුළුවන් කියලා තමයි මුළු ව්‍යවස්ථාවේ සඳහන් වුණේ. පළමු දූර කාලයෙන් අවුරුදු 4ක් ගත වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකිය. ඔව් මේක නම් මේ වැරදි. මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මට මතක හැටියට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි සංශෝධනයේද හතරවෙනි සංශෝධනයේද මම දන්නේ. බලමු අපි කීවෙනි සංශෝධනයේද කියලා මට මතක හැටියට හතරවෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 161 වන ව්‍යවස්ථාවේ ඊ ඡේදය ඉවත් කොට ඒ වෙනුවට පහත දැක්වෙන අලුත් ඡේදය ආදේශ කිරීමේ මේ ව්‍යවස්ථාව මෙයින් සංශෝධනය කරනු ලැබේ. කලින් විසුරුවා හරිනු ලැබුවොත් මිස නෑ ඒක තියෙන්නේ ඔව් කලින් විසුරුවා හරිනු ලැබුවොත් මිස ප්‍රථම පාර්ලිමේන්තුව 1989 අගෝස්තු මාස 4 වන දිනයේ තෙක් පවත්නේය. ඊට වඩා දීර්ඝ කාලයක් නොපවත්වන්නේය. එයින් පසු පාර්ලිමේන්තු විසිරෙන අතර 70 වන ව්‍යවස්ථාවේ 5 වන අනු ව්‍යවස්ථාවේ ආචේදයේ විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම සහිතව අදාළ වන්නේය. ඒක නෙමෙයි. හතර නෙමෙයි. තුන්වෙනි සංශෝධනය. තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමයි ජනාධිපතිවරයාගේ දූර කාලය මුල් ව්‍යවස්ථාවට අනුව අවුරුදු 6යි. එතකොට තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන්නේ 1982 අගෝස්තු 27 වන දින. ඒ කියන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා අවුරුදු 4ක් ගිය තැන. බලන්න කොහොමද පාලකයෝ Tamanට අවශ්‍ය අවස්ථාවලදී ව්‍යවස්ථාව Tamanට ඕන විදිහට සංශෝධනය කරගෙන තියෙන්නේ කියලා. දැන් එයාට පෙනී යනවා නම් ඉදිරියේදී තමන්ගේ ජනමතය ලොකු වෙනසකට භාජනය වෙයි කියලා එයා ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන තමන්ට ඕන විදිහට මේ ව්‍යවස්ථාවෙන් බලය ලබා ගන්නවා. 82 වගේ කාලේ වෙනකොට ජනාධිපතිවරයාට තිබිච්ච ප්‍රතිරූපේ එන්න දුර්වල වෙමින් තිබුණා. එයා කල්පනා කරුවා අනාගතයේදී දැන් තව අවුරුදු 2කින් නේ ජනාධිපතිවරණ එන්නේ. 1978 ජනාධිපති වුණා අවුරුදු 6 නිල කාලේ. එතකොට 84 දී තමයි ජනාධිපතිවරණ එන්නේ. මෙයා මොකද කරුවේ? ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා වහාම ධර්මා නියෝගයක් විධිවිධානයක් සැලැස්සුවා. තමන්ගේ පළමු දූර කාලයෙන් අවුරුදු 4ක් ගෙවුණු පසු ඉදිරි වර්ෂ 6 සඳහා ජනාධිපතිවරණයට ජනාධිපති ධූරයට තේරීපත් විය හැක කියලා. දැන් බලන්නකෝ තව අවුරුද්දකින් ජනමතය වෙනස් වුණොත් ආයෙපත් වෙන්න බෑ. දැන් 1982 ජනාධිපතිවරණයක් හැඳවලා අලුතෙන් තේරීපත් වෙනවා. ඉදිරි අවුරුදු 6ට පටන් ගන්න 84. ඒ කියන්නේ පළමු දූර කාලයේ අවුරුදු 4යි ඉවර. ඉතුරු දෙකයි ඊළඟට දෙවෙනි දූරයටපත් වෙච්චාම ඒ අවුරුදු 6යි අවුරුදු 8ක් ඉදිරියට තියලා තමයි මේ ගේම් එක ගහලා තියෙන්නේ. ඔන්න බලන්න සඳහන් වෙනවා තුන අයන්න රෝම ලක්කම් 1 මෙම් පරිච්ඡේදයේ ඉහතින් සඳහන් වූ විධිවිධාන වලට පටහැනිව කුමක් සඳහන්ව ඇතද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින්
වැඩි දුර කාලයක් සඳහා තමා තෝරාපත් කර ගැනීමෙන් ධූරය දැරීම පිණිස වරමක් ලබා ගැනීම සඳහා ජනතාව වෙත ආයාචනය කිරීමේ තම අභිලාෂය තම ප්‍රථම ධූර කාලය ආරම්භ වී අවුරුදු 4ක් ඉක්ුත් වීමෙන් පසු යම් අවස්ථාවක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබිය හැකිය. අවුරුදු 4 ඉවර වෙලා යම් කාලයක් තුල එයාට පුළුවන් නැවත ධූරයට තේරීපත් වීම සඳහා ජනතාවගේ කැමැත්ත විමසන්න ඕම් වැඩි. එතකොට මේක පුතේ මුල් ව්‍යවස්ථාවේ තිබිච්ච එකක් නෙමෙයි. මේ අවුරුදු 4ක් ගත වීමෙන් පසු ජනාධිපතිවරණය සඳහා නැවත වතාවක් ඉදිරිපත් විය හැකිය කියන එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනෙන ලද තුන්වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඩී ප්‍රකාශය වැරදි. නිල කාලයෙන් අවුරුද්දක් ගත වූ පසු පාර්ලිමේන්තු විසිරුවා හැරීමේ බලය දරයි. මුල් ව්‍යවස්ථාවට අනුව අහන්නේ. මුල් ව්‍යවස්ථාවට අනුව අවුරුද්දක් ගත වුණු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ හැකියාව ජනාධිපතිවරයාට තිබුණා. දැන් නැහැ. එහෙනම් ඩී ප්‍රකාශය වැරදි. එතන උත්තරේ එන්නේ A B C E පහ. පිළිතුර පහ. 17 1978 ව්‍යවස්ථාවට ගෙනෙන ලද 19 වන සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 19 වෙනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ අභිමතයේ මත සංඛ්‍යාව තීරණය කරයි. 19 වෙනි සංශෝධනයට අනුව බෑ. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව තීරණය කරන්න තිබිච්ච බලය අහෝසි කරලා ඒ වෙනුවට ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා. කැබිනට් මණ්ඩලයේ සංඛ්‍යාව උපරිම 30ක් විය යුතුයි 30 ඉක්මවා නොයා යුතුයි කියලා. එහෙනම් ඒ වැරදි පත් කිරීමේදී අගමැති අදහස් විමසීම අනිවාර්ය වේ. ඔව් 19 වෙනි සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලයේ පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැති අදහස් විමසීම අනිවාර්යයි කියලා සඳහන් වුණා. සංඛ්‍යාව නිශ්චිතව දක්වා නැත. වැරදි නේද? කොට සංඛ්‍යාව දක්වලා 30යි කියන. ඒ වැරදි C වැරදි. D අමාත්‍යවරුන් ඉවත් කිරීමේදී අගමැති අදහස් විමසිය යුතුය. පත් කරද්දී වගේම ඉවත් කරද්දී අගමැති අදහස් විමසන්න ඕනේ. ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් රැස් වේ. කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ ජනාධිපතිගේ මූලිකත්වයෙන්. B D E උත්තරේ 3 B D E පිළිතුර අංකය 3 17ට 3. ප්‍රශ්න අංක 18 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව යටතේ ජනාධිපති 19 වන සංශෝධනයට අනුව මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුය. මුල් ව්‍යවස්ථාවේ 42 වෙනි වගන්තියට අනුව ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනේ. ඒක 19 වෙනි සංශෝධනයේ 33 වෙනි වගන්තියට ගෙනල්ලා ජනාධිපතිවරයා මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි කියලා විධිවිධානයක් පනවලා තියෙනවා. වරදකරුවන්ට සමාව දීමේ හෝ දඬුවම් ලිහිල් කිරීමේ බලය හිමි කර ගනී. ඒක ඉතින් දන්නවනේ මේ ඊයේ ප්‍රදාර දුමින්ද සිල්වට මේ මරණ දඬුවමේ මුදවා ගත්තේ නේද? මම හිතන්නේ පුණ්‍ය කර්මයක් විදිහට හිතලා වෙන්න ඇති. සී ප්‍රකාශය ගිවිසුම් වලට අසම් කිරීමේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය නොවේ. ජනාධිපතිවරයාට ගිවිසුම් වලට අසම් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යතාවයක් නැහැ. මොකද එයාගේ බලය වෙනි සීමාවකට ලක් කරලා නැති නිසා. වසරක් ගත වීමෙන් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකිය. දැන් මෙතන අහලා තියෙන්නේ 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාව යටතේ ජනාධිපති කියලානේ. ඒතර අපෙන් අහලා නැහැනේ මුල් ව්‍යවස්ථාවට අනුවද එහෙම නැත්නම් අහවල් සංශෝධනයට අනුවද එහෙම අහලා නැහැ. ඉතින් ඒ නිසා වර්තමාන තත්ත්වය තමයි සලකා බලන්න කියලා මම කිව්වා. එහෙනම් වසරක් ගත වීමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැකියි කියන එක වැරදි. අපෙන් ඇහුවොත් මුල් ව්‍යවස්ථාවට අනුව කියලා එතකොට නිවැරදි. මෙතන එහෙම කිසිම සඳහනක් නැහැ. 78 ව්‍යවස්ථාව දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවට ජනාධිපති කියලා අහන්නේ. ඒ නිසා D වැරදි. පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු മന്ത്രിවරුන් කරයි කියලා තියෙන්නේ മന്ത്രിවරුන් පත් කරයි කියලා එන්න ඕනේ. පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු മന്ത്രിවරුන් පත් කරයි කියලා එන්න ඕනේ.
කොහොමත් ඒක වැරදි. එතකොට D වැරදි, E වැරදි. A B C උත්තරේ 1. ප්‍රශ්න අංක 19 1978 දෙවන ජනරාජ්‍ය ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් කරන්න පුළුවන් ආන්නේ ක්‍රියාවලිය ගැනයි අහන්නේ. ඒ ඕනෑම පුරවැසියෙකු විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට ඉඩ ඇත. ඕනෑම පුරවැසියෙකුට බෑ පුතේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට පමණයි. නිසා ඒ වැරදි. B මන්ත්‍රීවරු දෙකෙන් එකක් අත්සන් කර ඇති විට දෝෂාභියෝගයේ බාර ගැනීම කතානායක තීරණය කරයි. ඔව්. දැන් දෝෂාභියෝගයක් ඉදිරිපත් කරනවා නම් අපි හිතමුකෝ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගෙන් දෙකෙන් එකයි දෝෂාභියෝගයට අසං කරලා තියෙන්නේ. එහෙම වුණොත් දෝෂාභියෝගයේ බාර ගන්නවද නැද්ද කියන එක කතානායකවරයාගේ කැමැත්ත මත තීරණය වෙනවා. හැබැයි තුනෙන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අසං කරලා නම් කතානායකවරයාට අනිවාර්යෙන් බාර ගන්න වෙනවා. Taman කැමති වුණත් අකමැති වුණත්. ඉතින් දෙකෙන් එකයි නම් කතානායක තමයි තීරණය කරන්නේ. පාර්ලිමේන්තුවේ නොපැමිණි മന്ത്രിවරුන්ට සහිතව තුනෙන් දෙකකින් සම්මත විය යුතුය. දෝෂාභියෝගයක් සම්මත වෙන්න ඕනේ නොපැමිණි മന്ത്രിවරුන්ට සහිතව තුනෙන් දෙකකින්. ඒ කියන්නේ කී දෙනෙක් හිටියත් 225න් තමයි තුනෙන් දෙක සලකා බලන්නේ. චෝදනා තහවුරු කිරීම සඳහා අධිකරණ පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. ජනාධිපතිවරයාට එරෙහි චෝදනා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් තහවුරු වුණත් නැත්නම් සම්මත වුණත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඒ අදාළ දෝෂය විභාගයට ලක් කරනවා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ජනාධිපතිවරයා අදාළ චෝදනාවට නිවැරදි කරු කියලා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත වුණත් වැඩක් නැහැ. හැබැයි වැරදි කරු කිව්වොත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට ප්‍රයෝජනයක් එනවා. හරි. තනතුර නිවත් කළද වෙනත් අවස්ථාවකදී නැවත ජනාධිපතිවරයාට තරඟ කළ හැකිය. දෝෂාභියෝගයක් සම්මත වුණොත් ආයෙ තරඟ කරන්න බෑ. එහෙම එන්න බෑ තනතුරට. ඒතර මේකේ A වැරදි E වැරදි. උත්තරේ B C D 4. පිළිතුර අංක 4. 19ට 4. ප්‍රශ්න අංක 20 ස්වාධීන මැතිවරණ කොමිසම ස්වාධීන මැතිවරණ කොමිසම කියලා එකක් තියෙනවනේ නේද? ඔව් මැතිවරණ කොමිසම ගැන අහනවා 17 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කරලාදී. ඔව් මැතිවරණ කොමිසම ස්ථාපිත කරන්නේ 17 වෙනි සංශෝධනයේ. මැතිවරණයක් ප්‍රකාශයට පත් වූ පසු රාජ්‍ය සේවයේ සම්බන්ධ බලතල භුක්ති විඳී. මැතිවරණයක් ප්‍රකාශයට පත් වුණාට පස්සේ රාජ්‍ය සේවකයන් පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් ඉවත් කිරීම, විනය පාලනය මේ පිළිබඳ බලය සම්පූර්ණයෙන්ම යනවා මැතිවරණ කොමිසම යටතට. හරි. ඒක රාජ්‍ය සේවා කොමිසමට හෝ එහෙම නැත්නම් මේ ජනාධිපතිවරයාට හෝ තවදුරටත් නැත්නම් ඇමතිවරයාට තවදුරටත් ලැබෙන්නේ නැහැ. කරන්ට් එක ගියාය. හරි ඔයාලට මේකේ කැමරා ලයිට් එකේ පොඩ්ඩක් පේනවා මාව නේද? 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් දුර්වල කළේය. ඔව් 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මැතිවරණ කොමිසමේ බලය දුර්වල කෙරුවා. හැබැයි 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත වතාවක් මැතිවරණ කොමිසමේ බලය වැඩි කෙරුවා. පෙරටත් වඩා බලවත් මැතිවරණ කොමිසමක් නිර්මාණය කෙරුවා. 20 වෙනි සංශෝධනයෙන් අහෝසි කරු ලැබීය. ඒක වැරදි. 20 වෙනි සංශෝධනයෙන් දුර්වල කරලා තියෙනවා මිසක් අහෝසි කරලා නැහැ. එහෙනම් A B C D උත්තරේ 1.
ප්‍රශ්න අංක 21 සිට 25 දක්වා නිවැරදි හෝ අදාළ ප්‍රකාශය තෝරන්න කියන්නේ 1978 ව්‍යවස්ථාවට අනුව අධිකරණ සේවා කොමිෂන් සභාව සමාජිකයන් සිව් දෙනෙකුගෙන් සමන්විතය වැරදි සමාජික 3 දෙනයි ඉන්නේ සභාපතිවරයා හැර සෙසු සමාජිකයන් ජනාධිපති විසින් පත් කරයි නිවැරදි එහි සමාජිකයන් අතරින් සභාපතිවරයා තෝරා ගනී වැරදි නිල බලයෙන්ම අගවිනිසුරුවරයා තමයි අධිකරණ සේවා කොමිසමේ සභාපති ධූරයට පත් වෙන්නේ මහාධිකරණයේ ඇතුළු 15 අධිකරණවල විනිසුරුවරුන් පත් කරයි ඒකත් වැරදි මහාධිකරණයේ විනිශ්චයකාරවරු පත් කරන්නේ ජනාධිපති අධිකරණ සේවා කොමිසම විසින් පත් කරන්නේ නැහැ පාර්ලිමේන්තුව සම්මත කරන යෝජනාවක් මත පාර්ලිමේන්තුව සම්මත කරන යෝජනාවක් මත සමාජිකයන් ඉවත් කළ යුතුයි කියලා එන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන යෝජනාවක් මත සමාජිකයන් ඉවත් කළ යුතුය නෑ ඒකත් වැරදි පාර්ලිමේන්තුවට ඉවත් කරන්න බෑ ශාරීරික හෝ මානසික දුබලතාවයක් මත ජනාධිපතිවරයා විසින් ඉවත් කරනවා එතකොට 21 වෙනි ප්‍රශ්නේ එක ප්‍රකාශයයි නිවැරදි ඒ දෙවෙනි ප්‍රකාශයේ පමණක් නිවැරදි ප්‍රශ්නාංක 22 1978 ව්‍යවස්ථාව මගින් ඇමරිකාවේ පවතින ආකාරයේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඇමරිකාවේ තියෙන ආකාරයේ ජනාධිපති ආණ්ඩු ක්‍රමයක් හඳුන්වලා දීලා නැහැ. ප්‍රංශයේ තියෙන ආකාරයේ මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. දෙක ශක්තිමත් අගමැති ධූරයක් හඳුන්වා දෙන ලදී. වැරදි දුර්වලයි අගමැති ධූරය. මිශ්‍ර විධායක ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙන ලදී. ඒක නිවැරදි. ජීවත් වීමේ අයිතිය ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලදී. අපි ඉස්සෙල්ලා කිව්වා එහෙම වෙලා නැහැ කියලා. අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය හඳුන්වා දෙන ලදී. අධිකරණ ප්‍රතිනිරීක්ෂණ බලය කියලා කියන්නේ පාර්ලිමේන්තුව සම්මත කරන ලද නීතියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නම් එවැනි නීති නිෂ්ප්‍රභා කිරීමට අවලංගු කිරීමට අධිකරණයට තියෙන බලය. එහෙම බලයක් දීලා නැහැ 78 ව්‍යවස්ථාවෙන්. 78 ව්‍යවස්ථාවෙන් දීලා තියෙන්නේ 50 කෙටුම් පතක තිබෙන දෝෂ පෙන්වා දීම. අහෝසි කරන්න බලයක් නැහැ. 50 කෙටුම් පතක් ඉදිරිපත් වුණාට පස්සේ මේ 50 කෙටුම් පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වෙනවද නැද්ද කියලා හඳුනාගෙන ඒ අනුකූල නොවන තැන් පිළිබඳව සඳහන් කරමින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියන නිර්දේශ සැපීම තමයි ශ්‍රේෂ්ඨ අධිකරණයට බාර වෙලා තියෙන්නේ. ඒතර මේකේ තුන්වෙනි ප්‍රකාශයේ පමණයි නිවැරදි. 22 3 ප්‍රශ්නාංක 23 1978 ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපතිවරයාගේ කාර්යයන් පාලනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට ඇත. නෑ එහෙම බලයක් නෑ. පෞද්ගලික හෝ නිල කාර්යයන් සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් නිදහස්ය. ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න බෑ. ඒ නිසා ඒක නිවැරදි. පාර්ලිමේන්තුව තුල ඡන්දය ප්‍රකාශ කිරීමේ බලය සතුය. ඒක වැරදි. ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව ඉස්සරහ හැරීමේ බලය ඇත. ඕනෑම අවස්ථාවක බෑ. වර්තමානයේ නම් අවුරුදු 2කමාරක් ගත වුණාට පස්සේ පාර්ලිමේන්තුව ඉස්සරහ හැරෙන්න පුළුවන්. විවස්ථාව උල්ලංඝනය කිරීම මත දෝෂාභියෝග ගෙන නොහැක. නෙමෙයි එහෙම ගේන්න පුළුවන්. එතකොට දෙවෙනි ප්‍රකාශය 23 2 පමණක් නිවැරදි. 23 2යි උත්තරේ. 23 2 24 කැබිනට් මණ්ඩලය අගමැතිවරයා විසින් පත් කරන කුඩා මණ්ඩලයකි
අගමැති නෙමෙයි ජනාධිපති පත් කරන්නේ. ඒ නිසා මේ ප්‍රකාශය වැරදි. සිය කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වගකීමට බැඳී නැත. වැරදි. කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුව වගකීමට බැඳිලා ඉන්නවා. නිශ්චිත නිල කාලයක් සහිත ආයතනයකින්. වැරදි. කැබිනට් මණ්ඩලයට නිල කාලයක් නැහැ. ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් තොරව තීරණ ගත හැකි ආයතනයකින්. එහෙමත් බෑ. ජනාධිපතිගේ ප්‍රධානියානේ. ඒ නිසා තීරණ ගත යුත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. විසි දෙකට උත්තරේ අහනවා. 22කට උත්තරේ 3. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් නොවන අයට පත්විය නොහැක. ඔව් කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන අයට පත් වෙන්න බෑ. ඒ නිසා ඒක නිවැරදි. 24ට උත්තරේ 5. ප්‍රශ්නක 25 පාර්ලිමේන්තුව කිසිදු සීමාවකින් තොර නීති සම්පාදන බලයකට උරුමකම් කියයි. වැරදි. සීමාවන් ගොඩයි. අවම වශයෙන් වසරකට වරක්වත් රැස් විය යුතුය. නිවැරදි. ජනාධිපතිවරයාගේ බලතල පාලනය කිරීමේ බලයක් ඊට ඇත. වැරදි. කිසිදු ව්‍යවස්ථා සංශෝධනයකින් වෙනසකට භාජනය නොකළ ආයතනයකි. වෙනස් කරලා දිනවනේ. 14 වෙනි සංශෝධනයෙන් වෙනස් කරලා දිනවා සමාජික සංඛ්‍යාව. ඊළඟට නිල කාලය වෙනස් කරලා තියෙනවා 19 වෙනි සංශෝධනයේ. නේද? ඉතින් එහෙම බලපුවාම වැරදි ප්‍රකාශය. මහ ජනතාව විසින් ඍජුව තෝරාපත් කරගන්න മന്ത്രിවරුන්ගෙන් සමන්විත වේ. එහෙම කිව්වොත් අර්ධ සත්‍යයක් නේ. ඍජුව තෝරන්නේ 196ක් පමණයි. 29 දෙනෙක්ව ඍජුව තෝරන්නේ ඒක වක්‍රවයි සිද්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ 25ට 2. ප්‍රශ්නාංක 26 1978 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඍජු මහජන ඡන්දයකින් තෝරා ගනී. නිවැරදි. සත්‍යයි. ප්‍රකාශිත වළංගු ඡන්ද සංඛ්‍යාවෙන් 150ක් හෝ ඊට වැඩි යෙන් ලබාගත් අපේක්ෂකයා ජනාධිපතිවරට පත් කරයි. නිවැරදි. එතකොට බලන්න පළවෙනි ප්‍රකාශයෙන් තියෙන ජනාධිපතිවරයා තෝරගන්න ආකාරය, ඒ තෝරගන්න ආකාරය තවදුරටත් විස්තර කරනවා දෙවෙනි ප්‍රකාශයේ. ඒ නිසා උත්තරේ එන්නේ 5. 26ට 5. 27 ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබන ආයතන වේ. නිවැරදි. ශ්‍රී ලංකාවේ අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට 1978 ව්‍යවස්ථාවෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන ඇත. අනේ ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. අධිකරණය ස්වාධීන නැහැ. විවිධ අවස්ථාවලදී ඒකට බාධා එල්ල වෙනවා. ඒකට හේතුව ව්‍යවස්ථාවෙන් අධිකරණයේ ස්වාධීනත්වය උපරිම වන ආකාරයේ විධිවිධාන පැනවීමක් කරලා නැති නිසා. ඒතර පළවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි එක අසත්‍යයි. ඒ නිසා උත්තරේ 2. 28 1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් නියෝජන ක්‍රමය සම්බන්ධයෙන් සුළු ජාතීන් විරෝධය දක්වයි. ඒගොල්ලෝ ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව පෙර තිබිච්ච නියෝජන ක්‍රමයට සාපේක්ෂව දැන් තියෙන නියෝජන ක්‍රමය සුළු ජාතීන්ට වාසිදායකයි. ඒ නිසා ඒගොල්ලෝ ඒකට විරුද්ධ නැහැ. ඒක වැරදි ප්‍රකාශයක්. අසත්‍යයි. 1978 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් නියෝජන ක්‍රමය පාර්ලිමේන්තුවේ නියෝජනය තුලනය කරයි. ඒ තුලනය කරයි කියලා කියන්නේ හැම කණ්ඩායමකටම නියෝජනය බෙදලා යනවා. ඉතින් වර්තමානයේදී දේශපාලන පක්ෂ ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එහෙම වෙන්න හේතුව සමානුපාතික නියෝජන ක්‍රමය. එතකොට ඒක සත්‍යයි. 28 පළවෙනි ප්‍රකාශය අසත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. උත්තරේ 3. 23ටයි 24ටයි උත්තර අහනවා. 23ට 2 24ට 5. 23ට 2 24ට 5. ප්‍රශ්නාංක 29
1978 ව්‍යවස්ථාවට අනුව කතානායකවරයා ධූරයෙන් ඉවත් කිරීමට විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ යුතුය. ඔව් කතානායකවරයාව අගමැතිවරයාව ඇමතිවරයෙක්ව ඕනෑම මන්ත්‍රීවරයෙක්ව ඉවත් කිරීම සඳහා විශ්වාස භංග යෝජනා තමයි ගේන්න ඕන. හරි. දැන් වර්තමාන පාර්ලිමේන්තුවේ එක මන්ත්‍රීවරයෙක් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල වෙලා තිනවා පහුගිය කාලේ. ලොහාන් රත්වත්තේ කියන මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්. එතකොට එයා එක පැත්තකින් ඇමතිවරයෙක්. ඉතින් එයා දැන් එක අමාත්‍ය ධූරයකින් ඉල්ලා අසුණා තව අමාත්‍ය ධූරයක ඉන්නවා. ඉතින් ඕනනම් පුළුවන් එයාව අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාස භංග යෝජනාවක් ගේන්න. එහෙම ගෙනල්ලා ඉවත් කරලා ඕනනම් මන්ත්‍රීකමෙනුත් ඉවත් කරන්න විශ්වාස භංග යෝජනාවක් ගේන්න පුළුවන්. හරි. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයෙක් ඕනම කෙනෙක්ව ඉවත් කරන්න විශ්වාස භංග යෝජනා තමයි ගේන්නේ. කතානායකටත් එහෙමයි. එතකොට 29 පළමු ප්‍රකාශයේ නිවැරදි 1978 ව්‍යවස්ථාවට අනුව ජනමත විචාරණ කැඳවීමේ බලය ජනාධිපතිවරයා සතු වේ. ඔව් සත්‍යයි. සත්‍යයි පළමු ප්‍රකාශයත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා උත්තරේ 1. 29ට 1. ප්‍රශ්න 30 ශ්‍රේෂ්ඨාධිකරණය 1978 ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද අධිකරණ ආයතනයකි. වැරදි. ඒක සෝල්බරි සමයේ ඉඳන්ම තිබුණා. ඒ නිසා 78 ව්‍යවස්ථාවෙන් හඳුන්වා දෙන ලද ආයතනයක් නෙමෙයි. දෙවෙනි ප්‍රකාශය 1978 ව්‍යවස්ථාව මගින් ප්‍රථම වරට මූලික අයිතිවාසිකම් හඳුන්වා දුන්නේය. ඒකත් වැරදි. 72 ව්‍යවස්ථාවෙන් තමයි මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙන්නේ. අසත්‍යයි අසත්‍යයි. උත්තරේ 4. 31 1833 දී ආණ්ඩුකරට උපදෙස් දීම සඳහා විශේෂ ආයතන දෙකක් පිහිටුම් ලැබීය. එම ආයතන දෙක නම් කරන්නලු. ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව. ව්‍යවස්ථාදායක සභාව, විධායක සභාව. 32 ඩොනමෝර් ප්‍රතිසංස්කරණවලට අනුව ආණ්ඩුකරුට රාජ්‍ය මන්ත්‍ර සභාව විසුරුවා හැරියක අවස්ථා දෙකක්. රාජ්‍ය මන්ත්‍ර සභාව විසුරුවා හරින්න පුළුවන් අවස්ථා දෙකක්. මෙන්න මේ අවස්ථාවලදී විසුරුවා හරින්න පුළුවන්. වාර්ෂික අයවැය පරාජයටපත් වුණොත් විසුරුවා හරින්න පුළුවන්. අමාත්‍ය මණ්ඩලයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත වුණොත් විසුරුවා හරින්න පුළුවන්. රාජ්‍ය මන්ත්‍ර සභාවේ නිල කාලයෙන් අවුරුදු 4ක් ගත වුණාට පස්සේ විසුරුවා හරින්න පුළුවන්. අයවැය ඉදිරිපත් කරලා මාස 3ක් යනතුරු අයවැය සම්මත කෙරුවේ නැත්නම් ඒත් විසුරුවා හරින්න පුළුවන්. ඊට අමතරව ආණ්ඩුකාරවරයාට තමන්ගේ අභිමතය මත රාජ්‍ය මන්ත්‍රී සභාව විසුරුවා හැරීමේ බලය තියෙනවා. 33 34 35 කියන ප්‍රශ්න ඔයාලට ඊළඟට 37 33 34 35 කියන ප්‍රශ්න ඔයාලට ලොකු අදාළත්වයක් නැහැ. නමුත් ඔයාලගෙන් ඇහුවොත් බැරි වෙලාවක්වත් අන්න ඒ නිසා මේ ප්‍රශ්න ඇතුළත් කෙරුවා. 33 මෙරට වාමාංශික ව්‍යාපාරයේ වර්ධනයට බලපෑ සාධක දෙකක් නම් කරන්න. ඔය රුසියාවේ අධ්‍යාපනය ලැබපු ඒ වගේම බටහිර විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබපු වාමාංශික දේශපාලන මතවාද පිළිගත් උගත් තරුණයෝ ලංකාවට ඇවිල්ලා 1930 දී වාමාංශික ව්‍යාපාරය ආරම්භ කරනවා. ඒතර මේ වාමාංශික ව්‍යාපාරය ඇවිල්ලා ලෙනින්වාදී මාක්ස්වාදී දේශපාලන මතවාදී පිළිගත් කණ්ඩායමක්. ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාව අතර ඉතාම ජනප්‍රිය දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වුණා. 1942 දී තහනම් කරන තුරුම. ඒක ලංකාවේ ජනප්‍රිය වෙන්න බලපාපු හේතු තියෙනවා. එකක් සූර්ය මල් ව්‍යාපාරය. සූර්ය මල් ව්‍යාපාරය කියලා විශේෂ අරමුදලක් ක්‍රියාත්මක වුණා. ඒකේ ඉතාම ප්‍රබල කාර්යභාරයක් වාමාංශික නායකයෝ ඉටු කළා. ඊළඟට මැලේරියා මර්ධන ව්‍යාපාරය. ලංකා සම සමාජ පක්ෂයේ පිහිටුවීම. සූර්ය මල් ව්‍යාපාරය, මැලේරියා මර්ධන ව්‍යාපාරය, ලංකා සම සමාජ පක්ෂයේ පිහිටුවීම. මීට අමතරව ඔය ඉන්දියාවේ
කොමියුනිස්ට් පක්ෂයේ නායිකාව කමලා දේවී කියන එක්කෙනා ලංකාවට පැමිණීම බලපෑවා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ඉඳන් ලංකාවට ආපු වතු අධිකාරීවරයෙක් සම්බන්ධයෙන් යම් සිද්ධියක් පැන නැගුණා. එයාට බ්‍රෙස්ට් ගර්ඩල් කියලා කියන්නේ. එයාව ලංකාවෙන් පිටවහල් කිරීම සඳහා ආණ්ඩුකාරවරයා නියෝගයක් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාමාංශික ව්‍යාපාරය මැදිහත්ව ක්‍රියාත්මක වුණා. ඒකත් වාමාංශික ව්‍යාපාරයේ වර්ධනයට බලපෑවා. නමුත් මේ ප්‍රධාන හේතු තුනක් කිව්වේ සූර්යමල් ව්‍යාපාරය, මැලේරියා මර්ධන ව්‍යාපාරය, ලංකා සම සමාජ පක්ෂයේ පිහිටුවීම. 34 ලංකා ජාතික සංගමයේ ආරම්භක සභාපතිවරයා සහ ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක නායකයා. ඒතර පිළිවෙලට උත්තර ලියන්න පළවෙනිට අහලා තියෙන එකට පළමුවෙන් ලියන්න. ඒකට එන්නේ පොන්නම්බලම් අරුණාචලම්. පොන්නම්බලම් අරුණාචලම්. දෙවෙනි උත්තරේ NM පෙරේරා. NM පෙරේරා. ප්‍රශ්න අංක 35 ඩොනමෝර් ප්‍රසංස්කරණ වලට අනුව රාජ්‍ය මන්ත්‍රී සභාවේ ලාංකික නියෝජ්‍යයන් 58 දෙනා තෝරාගත් ආකාරය දක්වන්න. සර්වජන ඡන්ද බලයෙන් 50යි ආණ්ඩුකරු නම් කිරීමෙන් 8යි. සර්වජන ඡන්ද බලයෙන් 50යි ආණ්ඩුකරු නම් කිරීමෙන් 8යි. 36 1931 ඩොනමෝර් ප්‍රසංස්කරණ වලට අනුව අමාත්‍ය මණ්ඩලය තුල දෙආකාරයක අමාත්‍යවරුන් විය. එම අමාත්‍යවරුන් දෙවර්ගය දක්වා ඒ වර්ගයට අයත් සංඛ්‍යාවන් දක්වන්න කියලා කියනවා. කාරක සභා සභාපතිවරු එක වර්ගයක්. ඒගොල්ලෝ 7යි. කාරක සභා සභාපතිවරු අනිත් තුන් දෙනා රාජ්‍ය නිලධාරීන්. කාරක සභා සභාපතිවරු 7යි. රාජ්‍ය නිලධාරීන් 3යි. ප්‍රශ්න 37 1930 දශකයේදී මෙරට ආරම්භ වූ වාමාංශික ව්‍යාපාරයේ මූලික අරමුණු දෙකක් නම් කරන්න. ඔව් ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. එකක් අධිරාජ්‍යවාදයෙන් රට නිදහස් කර ගැනීම. අධිරාජ්‍යවාදයෙන් රට නිදහස් කර ගැනීම. දෙවෙනි එක සමානාත්මතා සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම. සමානාත්මතා සමාජ ක්‍රමයක් නිර්මාණය කිරීම. ප්‍රශ්න 38 ඩොනමෝර් ප්‍රසංස්කරණ වලට අනුව විධායකයේ කොටස් දෙකකින් සමන්විත අයලු එම කොටස් දෙක නම් කරන්නලු. ඔව් ආණ්ඩුකරු අමාත්‍ය මණ්ඩලය. ආණ්ඩුකරු අමාත්‍ය මණ්ඩලය. විධායක ආරක්ෂක සභාව කියලා ලියන්න එපා. ආණ්ඩුකරුයි අමාත්‍ය මණ්ඩලයයි තමයි උත්තරේට එන්නේ. ප්‍රශ්න 39 1924 මැනින් ඩෙවොන්ෂයර් ව්‍යවස්ථායක සභාවේ නිල ලත් සහ නිල නොලත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පිළිවෙලින් දක්වන්න කියනවා. නිල ලත් 12යි. නිල ලත් 12යි. නිල නොලත් 37යි. ඔක්කොම 49යි. ප්‍රශ්න අංක 40 ඩොනමෝර් ප්‍රසංස්කරණ වලට අනුව පනත් කෙටුම්පතකට අනුමැතිය දීමේ බලය හිමි වූයේ ආණ්ඩුකාරවරයාටය. එහිදී ඔහුට අනුගමනය කළ හැකි වූ පියවරයන් දෙකක් දක්වන්නලු. පියවර 6ක් තිබුණා. එක අනුමැතිය දීම. දෙවෙනි එක නැවත සලකා බලන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත හරවා යැවීම. නැවත සලකා බලන ලෙස රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙත හරවා යැවීම. තුන්වෙනි එක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ 3න් 2කින් සම්මත කරන ලෙස දැනුම් දීම. හතරවෙනි එක ක්‍රියාත්මක වීම මාස 6කට අත්හිටවා අනුමැතිය දීම. ක්‍රියාත්මක වීම මාස 6කට අත්හිටවා අනුමැතිය දීම. පස්වෙනි එක බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය සඳහා යොමු කිරීම. නැත්නම් බ්‍රිතාන්‍ය රජුගේ අනුමැතිය ලැබෙන තුරු රඳවා ගැනීම. අවසාන එක පනත් කෙටුම්පත අහෝසි කිරීම. නැත්නම් අනුමැතිය නොදී අවලංගු කිරීම. ප්‍රශ්න අංක 41
ඩොනමෝර් ප්‍රසංස්කරණය යටතේ රාජ්‍ය සේවා කොමිසමට අදාළ පහත ප්‍රකාශ වලට පිළිතුරු සපයන්න කියලා කියනවා. සමාජික සංඛ්‍යාව 3යි. සභාපතිවරයා මහලේකම්. ප්‍රශ්න අංක 42 1796 සිට 1833 දක්වා ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක පැවතුනේ ද්විත්ව පාලනයක් යටතේය. එම ද්විත්ව පරිපාලනය නම් කරන්නලු. ආණ්ඩුකරු එක්කෙනෙක් මේ පාලනයේ කොටස් දෙකක් ආණ්ඩුකරු අනිත් එක බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය නැගෙනහිර වෙළඳ සමාගම කියලා තියෙනවනම් ඒත් හරි. 43 ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් ස්ථාපිත කළ රාජ්‍ය මන්ත්‍රණ සභාව එකිනෙකට වෙනස් කාර්යයන් ද්විත්වයක් ඉටු කළේය. එම කාර්යයන් ද්විත්වය දක්වන්නලු. 1 ව්‍යවස්ථාදායක කාර්යයන් 2 විධායක කාර්යයන්. ව්‍යවස්ථාදායක කාර්යයන් විධායක කාර්යයන්. 44 1833 දී ස්ථාපිත කළ ව්‍යවස්ථාදායක සභාව සමන්විත වූයේ දෙවර්ගයක නියෝජිතයන්ගෙනි. එම දෙවර්ගයේ නම් කර ඒ වර්ගයට අයත් වූ සමාජික සංඛ්‍යාව නියෝජිත සංඛ්‍යාව දක්වන්නලු. වර්ග දෙක නිලලත් ඉදිරියෙන් යන 9යි. නිලලත් 9යි. නිල නොලත් 6යි. 1833 1911 1920 1924 යන වර්ෂවලදී ක්‍රියාවට නංවන ලද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රසංස්කරණය යටතේ පිහිට වූ ව්‍යවස්ථාදායක සභාව දෙවර්ගයක මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත විය. එම දෙවර්ගයේ නම් කරන්නලු. ඒ ඔක්කොගෙම එකම ආකාරයකට තමයි බෙදීම සිද්ධ වුණේ. ඒ වර්ග දෙක තමයි නිලලත් නිල නොලත්. නිලලත් නිල නොලත්. ප්‍රශ්න අංක 46 සෝල්බරි ව්‍යවස්ථාවට අනුව ඡන්ද කොට්ටාස බෙදා වෙන් කිරීමට උපයෝගී කරගත් සාධක දෙක නම් කරන්නලු. භූමිය ඉරිකැලක් ගහලා අනිවාර්යයෙන්ම ඉදිරියෙන් ලියලා තියෙන්න ඕනේ වර්ග සතපුම් 1000යි කියන. කිලෝමීටර නෙමෙයි වර්ග සතපුම්. වයන්න තිතක් සයන්න තිතක් 1000යි. ජනගහනය 75000යි. භූමිය සහ ජනගහනය කියලා විතරක් තිබුණොත් ලකුණු දෙන්න බෑ. සංඛ්‍යාත්මකව පෙන්නලා දෙන්න ඕනේ. 47 1931 ඩොනමෝර් ප්‍රසංස්කරණ වලට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සහ විධායක කාර්ය සභාවේ ප්‍රධානීත්වයේ දැරූ දෙදෙනා කුමන නම් වලින් හැඳින්වුවේද? රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රධානියා හැඳින්වුවේ කතානායක. කාර්යක සභාවේ ප්‍රධානියා කාර්යක සභා සභාපති. සභාපති කියලා තිබුණත් ප්‍රමාණවත්. කතානායක කාර්යක සභා සභාපති. 48 1931 ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් හඳුන්වා දුන් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා නියෝජනය කළ ආයතන දෙකක් නම් කරනලු. එකක් රාජ්‍ය මන්ත්‍රණ සභාව, ඊළඟට රාජ්‍ය සේවා කොමිසම, ඊළඟට අමාත්‍ය මණ්ඩලය. ওই තුනෙන් දෙකක්. රාජ්‍ය මන්ත්‍රණ සභාව, රාජ්‍ය සේවා කොමිසම, අමාත්‍ය මණ්ඩලය. 49 බ්‍රිතාන්‍යයන් මෙරට යටත් විජිතයක් පිහිටුවා ගැනීමෙන් ඉටු කර ගැනීමට අපේක්ෂා කළ අරමුණු දෙකක් දක්වන්නලු. එක මවුරටේ කාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපොළ පුළුල් කර ගැනීම. මවුරටේ කාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපොළ පුළුල් කර ගැනීම. දෙක පළවෙනි එක ලියාගත්තද? ලියාගත්ත නැත්නම් ලියන්න. සමහර අය ලියලා නැතුවදී ඒක විශේෂයෙන් ලියා ගන්න. මවුරටේ කාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපොළ පුළුල් කර ගැනීම. දෙවෙනි එක දේශීය සම්පත් අධිරාජ්‍යයේ යහපත පිණිස යොදා ගැනීම. දේශීය සම්පත් අධිරාජ්‍යයේ යහපත පිණිස යොදා ගැනීම. තුන්වෙනි එක බ්‍රිතාන්‍යයට ගැළපෙන ආකාරයට මෙරට සංස්කෘතිය වෙනස් කර ගැනීම.
බ්‍රිතාන්‍යයට ගැලපෙන ආකාරයට මෙරට සංස්කෘතිය වෙනස් කර ගැනීම. ප්‍රශ්නක 50 ප්‍රථම වරට ලාංකිකයන් වෙනුවෙන් උගත් නියෝජිතයෙකු තෝරා ගැනීම නිර්දේශ කළ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය සහ බලය සහ වගකීම එකිනෙකින් වෙන් කළ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණය නම් කරන්නලු. උගත් ලාංකික නියෝජිතයෙක් නිර්දේශ කෙරුවේ 1911 ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ මගින්. ක්‍රූ මැකලම් ප්‍රතිසංස්කරණ බලය සහ වගකීම එකිනෙකින් වෙන් වුණේ 1924 මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ මගින්. මැනින් ඩෙවොන්ෂයර් ප්‍රතිසංස්කරණ. ඊළඟ පේපර් එකේ දෝෂයක් තියෙනවා ඒක දැම්ම කියන්නම්. 11 වෙනි ප්‍රශ්නේ 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා නෙමෙයි 1978 ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව කියලායි එන්න ඕන. ඊළඟට මේ 15 වෙනි ප්‍රශ්නේ දෝෂයක් තියෙනවා ඒක කතා කරමු අපි යනකොට. ඊළඟට 21 සිට 25 දක්වා සාවද්‍ය හෝ නොගැලපෙන ප්‍රකාශය තෝරන්න නෙමෙයි තියෙන්නේ නිවැරදි ප්‍රකාශය තෝරන්නයි තියෙන්නේ. 21 සිට 15 දක්වා නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. හැබැයි ඒකේ 21 වෙනි ප්‍රශ්නේ තෝරන්න තියෙන්නේ සාවද්‍ය ප්‍රකාශය. ගැටලුවක් තියෙනවා සෝදුපත් බැලීමේ දුර්වලතාව. හරි. එතකොට 21 22 ඉඳන් 25 දක්වා තමයි සාවද්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. හොඳම දේ 22 සිට 25 දක්වා සාවද්‍ය ප්‍රකාශය තෝරන්න කියලා ඔයාලා ලියා ගන්න 22 වෙනි ප්‍රශ්නෙට උඩින්. හරි. එතකොට 21 වෙනි ප්‍රශ්නේ නිර්වද්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ 22 ඉඳන් 25 දක්වා සාවද්‍ය නැත්නම් නෑ 21 වෙනි ප්‍රශ්නේ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න තියෙන්නේ 22 ඉඳන් 25 දක්වා නිවැරදි ප්‍රකාශය තෝරන්න තියෙන්නේ. හරි එතකොට දැන් ඉතින් බලන්න ඔයාලගේ පිළිතුරු කීයක් හරිද කියලා. නේද? පිළිතුරු ගාන බලලා Taman තේරුම් ගන්න පාඩම් කරලා ප්‍රමාණවත්ද තවදුරටත් පාඩම් කරන්න ඕනද කියලා. ඔය පැන්සල් වලින් උත්තර ලකුණු කරගෙන යනවා නම් හොඳයි. මොකද හේතුව Tamanට ගොඩක් ඒ වගේ වැරදුනොත් එම ඔක්කොම ටික උත්තර ටික මකලා ආපහු පාඩම හොඳට කියවලා වෙන දවසක ආයෙ උත්තර ටික ලකුණු කරගන්න පුළුවන්. නේද? 42ට උත්තරේ මොකද්ද කියලා අහනවා 42ට ආණ්ඩුකරු එක උත්තරයක් අනිත් එක බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම හෝ බ්‍රිතාන්‍ය නැගෙනහිර වෙළඳ සමාගම කියලා එන්න ඕන. බ්‍රිතාන්‍ය පෙරදිග වෙළඳ සමාගම හෝ බ්‍රිතාන්‍ය නැගෙනහිර වෙළඳ සමාගම කියලා එන්න ඕන. හරි එහෙමනම් පැය භාගයකින් නැවත එන්න.